සාදු සාදු. සදැහැති පින්නතුනි, පින්වන්ත මේ දවසේ පිනැති දෙවියන්, ගුණවත් මිනිසුන් ඔබ හැමදෙනාම ලෞතර බුදු සමිඳුන්ගේ දහම් රස විඳින්නට ඒකාත්මික වන සුපින්බර මොහොතක අපි හැමදෙනාම පසු වෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් ඇහෙනවා කියන කාරණාවම බොහෝ සත්පුරුෂ දෙවියෝ හරියට ප්‍රිය කරනවා. ඒ පින්වන්ත දෙවියන් නිරන්තරයෙන් ඒ ධම් සභා මණ්ඩප, ඒ ධර්මයේ ඇසෙන තැන් ආශ්‍රය නිශ්‍රය කරනවා. පින්නති ඔබත් එහෙමයිනේ. ඔබත් නිරතුරුව සොයා බලනවා කුමන දිසාවක කුමන මොහොතක සත්පුරුෂයන් වහන්සේලා අප වෙනුවෙන් නිවන් මඟ පැහැදිලි කරයිද? එහෙම හිතලා, එහෙම හොයලා උත්සාහ කරනව හැම වෙලාවකම ඒ දහම් රස විඳින්න, ඒ සත්පුරුෂයන් වහන්සේලා ඇසුරු කරන්න, ඒ සත්පුරුෂ දහමින් සැනසෙන්න. ඒ නිසායි පින්වන්ත දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රවරයා වෙච්ච, දෙවියන්ට මිනිසුන්ට ගුරුවරයා වෙච්ච භාග්‍යවත් වූ අරහත් වූ මහා ප්‍රඥ වූ ලෞතර බුදු සමිඳුන් මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන් අපි හැමදෙනාගේම නිවීම සැනසීම උදෙසා මේ දහම් රසය අප වෙනුවෙන් දයාද කළේ. ඔබත් මමත් වාසනාවන්ත වුණා, භාග්‍යවන්ත වුණා ඒ අසිරිමත් ධම් රස විඳින්න. ධර්මයේ රස විඳීමේ කලාව හරි අපූර්ව එකක්. ඒක මහා බහුශ්‍රුත බවකින් ඇති කරගත් මානයකින්, බොහෝ ඇසූ පිරූතැන් ඇති බව නිසා ඇති කරගන්ට එදුණු මමායනයක් තුල ක්‍රියාත්මක වීමක් නෙවෙයි. ඒ වගේම දිගින් දිගටම කටපාඩම් කිරීමට පමණක් සීමා කළ එකකුත් නෙවෙයි. දිගින් දිගට කරුණු එකතු කිරීමට සීමා කළ එකකුත් නෙවෙයි. දිගින් දිගට මතක තබා ගැනීමකට සීමා කළ එකකුත් නෙවෙයි. ධර්ම රස විඳීමේ කලාව හරි වෙනස් එකක්. ඒ ධර්මයේ රස විඳින්නට සිද්ධ වෙන්නේ, ධර්මයේ රස විඳින්නට පුළුවන් වෙන්නේ බොහෝ දේ මතක කෙනෙකුටත් නෙවෙයි, බොහෝ දේ දන්න කෙනෙකුටත් නෙවෙයි, බොහෝ දේවල් පාඩම් කළ කෙනෙකුටත් නෙවෙයි. බොහෝ දේ ලෙසින් අපි ධර්මයේම සූත්‍ර දේශනාම ගමු. එහෙම වුණත් බොහෝ දහම් කරුණු දන්න බව, බොහෝ දහම් කරුණු මතක බව, බොහෝ දහම් කරුණු කටපාඩම් බව
ඔබට දම් රස විඳීමට මහා පිටුවහලක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට එය දම් රස විඳීමට බාධකයක් වෙන්නටත් පුළුවන්. ඔබට රස විඳින්න වෙන්නේ ඔබ සත්පුරුෂ ඇසුරින් ශ්‍රවණය කරන දහම ඔබේ අත්දැකීමක් කරගත්ත දවසට, ඔබේ අත්දැකීමක් කරගත්ත මොහොතක. ඒ නිසාම හැම වෙලාවකම මම උත්සාහ කරනවා පින්නතුනේ, ධර්ම දේශනාවන් තුල ඔබට ගොඩාක් දහම් කරුණු ගන්නනව වෙනුවට, ගොඩාක් සූත්‍ර දේශනා උගන්වනව වෙනුවට මම උත්සාහ කරනවා ඔබට මගේ අත්දැකීම බෙදා ගන්න. ඔබත් උත්සාහ කළ යුතුයි ඒ බෙදන අත්දැකීම ඔබ ඔබේ අත්දැකීමක් බවට පත් කරගන්න. යම් දවසක අසන ධර්මය ඔබ ඔබේ අත්දැකීමක් බවට පත් කරගත්තද, අන්න එදාට තමයි පැහැදිලිව නිර්වුල්ව ඔබ ධර්මයේ රස විඳින්නේ. එදාට දැනේවි ඔබට ධර්මයේ රස හා සමාන තවත් රසයක් මේ විශ්වය තුල කොතනකින්වත් හොයා ගන්නට බැරි බව. එදයින් පස්සේ ඔබ යම් රසයකට කැමති නම් ඒ රසියලු රසයන් අතර අග්‍රම වන, ශ්‍රේෂ්ඨම වන, උතුම්ම වන දහම් රස විඳින්නට කැමති වෙනවා මිසක් අන් වූ ලෞකික රස විඳීම පිළිබඳව ඔබ නොසලකා හරිනවා. වටිනම දෙයක් ලැබිච්ච කෙනෙක්, උසස්ම දෙයක් ලැබිච්ච කෙනෙක් ඒ වටිනම උසස්ම රසවත්ම දේ පරිභෝජනය කරනවා හැරෙන්නට. එහෙම නොවන යමක් පරිභෝජනය කරාවිද? එනිසා අපි හැම කෙනෙක්ම මේ ධර්මයේ රස විඳින්න උත්සාහ කරමු. අපි හැම කෙනෙක්ම මේ ධර්මයේ රස විඳින්න පුරුදු වෙමු. අපි හැම කෙනෙක්ම මේ ධර්මයේ රස විඳින්න කැමති වෙමු. එක්කෙනා හුදකලාවේ මේ ධම් රස විඳින්න. හුදකලාවේ ධර්ම දරේක් වෙලා, මහා දැනමුත්තෙක් වෙලා, බොහෝ දේවල් දරාගත්ත කෙනෙක් වෙලා, ඒ ධර්මය බරක් කරගෙන, ඒ ධර්මය හිස මත තබාගෙන, ඒ ධර්මය රකින්න උත්සාහ කරමින්, ඒ ධර්මයේ එකිනෙකා තුල තියෙන වැරදි අඩුපාඩු හොයමින්, ඒවා සමග වාද කරමින්, ඒවා සමග විවාද කරමින්, එකිනෙකා පරදවන්න හදමින්, තමන් දිනන්න හදමින්, වාදයට ආරාධනා කරමින්, වාදයේ උදෙසා සූදානම්ව සිටිමින්, වාදයේ තුල දිනීම තුල සතුටු වෙමින්, පෙරදීම තුල දුක් වෙමින්, පෙරදවීම තුල සතුටු වෙමින් ගත කරන ජීවිත හරියට බුදුරජාණන් වහන්සේ තුච්ඡ පෝටිල කියලා සඳහන් කරපු පහත් මානසිකත්වයක්, ලාමක මානසිකත්වයක්, හීන මානසිකත්වයක් ඇති පෝටිල ස්වාමින් වහන්සේගේ චරිතයට සමානයි. ඔබ හිතනවද මේ ධර්මයේ තියෙන වාද කරන්න කියලා? ඔබ හිතනවද
ධර්මයේ නාමයෙන් ශාසනයේ නාමයෙන් හෝ වාද කිරීම තුළින් ඔබට ලබන්න යමක් තියනවා කියලා. එහෙම හිතනවා නම් එතනම නැත්‍ය ධර්මයමයි. සමහර වෙලාවට එහෙම වාද කරමින් විවාද කරමින් දිනන්නට වෙරදරමින් යම් යම් දේ රකින්නට වෙරදරමින් ක්‍රියාත්මක වන සමහර පින්වතුන් තුල සියල්ල තියනවා වෙන්නට පුළුවන්. සියල්ල තියෙන ඒ ඇත්තන් තුල අවශ්‍යම දේ නැති වෙන්නට පුළුවන්. සියල්ලම තියෙන ඒ ඇත්තන් තුල හැබැයි ධර්මය නැහැ. ඒ නිසාම ධර්ම රස නොවිඳින ධර්මය නොවැතිකම නිසාම ඒ බොහෝ දෙනෙක් ධර්මය පාවිච්චි කරන්න උත්සාහ කරනවා වෙනත් කරුණු කාරණාවන් වෙනුවෙන්. ඒ නිසා ධර්මය වෙනත් කරුණු කාරණාවන් වෙනුවෙන් පාවිච්චි කරන එකක්ද කියන කාරණාව මොහොතක් හිතන්නට වෙනවා. ඒ නිසා ලෝකයා තමන්ට රිසිසේ තමන්ට කැමතිතේ තමන්ගේ මග ගියාවේ. බුදු පියාණන් වහන්සේ වගේම අපිටත් සමහර තීරණ ගන්න වෙනවා. ඒ ඇත්තෝ 100%ක් නිවැරදි කරන්න උත්සාහ කිරීම ලෝකය නිවැරදි කරන්නට ගන්න උත්සාහයක්මයි. එවැනි දැනුවත්කම් බහුශ්‍රතකම් ඔස්සේ වාද විවාද කරමින් තමන්ගේ ඇති කරගත්ත මානය තුලින් යම් යම් ජයග්‍රහණ ලැබමින් සතුටු වෙන ස්වභාවය එදත් අදත් හෙටත් මේ ලෝකයේ තුල පවතිනවා. එවැනි ස්වභාවයන් තුල අප කිලිටි වෙනවා නම්, එවැනි ස්වභාවයන් තුල අප කනස්සලු වෙනවා නම්, එවැනි ස්වභාවයන් තුල අප දුක් වෙනවා නම් ඒ ස්වභාවය තුල අප තුලත් ධර්මය නැහැ. ඒ නිසා ලෝක ස්වභාවයන් විදියට හිතන්නට දකින්නට අපි දක්ෂ වෙන්නට ඕනේ. ඒවා ඉදිරිපිටදී කම්පා වීම, කනස්සලු වීම, ශෝක කිරීම, දුකටපත් වීම අප තුල සිදු නොවිය යුතු දෙයක්. එසේ වෙනවා නම් හැබෑවටම ඔබ දහම් රස විඳ නැහැ. ඔබ ධර්මයේ රස දන්නේ නැහැ. ඒ නිසා නැවතත් සිහිපත් කරනවා බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ තියෙන්නේ කෙනෙක් පරදවා Taman දිනන්නවත් ඒ පරාජය තුලින් කෙනෙක් ශෝක කරනවා දැක Tamanගේ සතුට තුල උද්දාම වන්නවත් නෙවෙයි. ඒ නිසා පින්නතුනේ අපි හුදකලා වෙමු. මාමේ කියන හුදකලාව මහා ඝන වනාන්තරයක සිදුවන හුදකලාවක් නෙමෙයි. දහසක් පිරිස් මැද වුණත් සිදුවන හුදකලාවක්. තම තමන් සත්පුරුෂ ඇසුරෙන් ලබන සද්ධර්ම ශ්‍රවණයෙන් ඇති කරගත් හොඳ යෝනිසෝ මනසිකාරයක ඒ රස විඳිමින් ධම්මානු ධම්ම ප්‍රතිපත්තියක් තුල ජීවිත පැවැත්ම සකසගෙන ඔබට පුළුවන් නම් දහම් රසය තුල ජීවත් වන්න. අනුන්ගේ දේවල් හොයන එක නතර කරන්න. ධර්මය රකින්නට කියලා හිතාගෙන වුණත් විවිධ වූ ගිහි පින්නතුන් විවිධ ස්වාමින් වහන්සේලා
ධර්මයේ සම්බන්ධයෙන් ඇති කරගන්න ගැටුම් වලට වාද විවාද වලට මැදිහත් නොවි ඉන්න. හැම වෙලාවකම ඔබ ඔබේ හිත පරිස්සම් කරගන්න. ඔය වාද විවාද රකින්නට උත්සාහ කිරීම, දරා ගන්නට උත්සාහ කිරීම, දරන්නට උත්සාහ කිරීම, පිරිසිදු කරන්නට උත්සාහ කිරීම කරන සෑම තැනකම අසහනයක් පීඩාවක්මයි තියෙන්නේ. ලෝක ස්වභාවයේ පවතින හැම තැනකම අසහනය තියෙනවා. ලෝක ස්වභාවයේ පවතින හැම තැනකම ඒ පීඩාව තියෙනවා. මොකටද පින්නොතින ඔබ පීඩාව ඇති කරගන්නේ? කුමකටද ඔබ මේ පීඩාවත් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරන්නේ? හැබෑවටම ඔබ පීඩාකාරීව පසු වෙන්නට අවශ්‍යද ඔබට? ඒ නිසා එවැනි නොසම්සුන්කම්, අපහසුකම්, පීඩාකාරීකම් නැතිවන්ට ඔබ දහසක් අතර හුදකලා වෙන්න. හැම මොහොතකම දහම් රස විඳින්න. ඒ රස විඳින්නේ ඔබ හැම මොහොතක්ම ඔබ ශ්‍රවණය කළ ධර්මයේ ඔබේ අත්දැකීමක් බවට පත් කරගන්නවා. මොහොතක් මොහොතක්, ක්ෂණයක් ක්ෂණයක් ගානේ. ඒක එහෙම නොවුන අවස්ථා අද විතරක් නෙමෙයි, අතීතේ පවා. මහා පින්වන්ත මහරහතන් වහන්සේ නමක්, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඒ වගේම ධර්ම භාණ්ඩාගාරික ස්වාමින් වහන්සේ, ආනන්ද ස්වාමින් වහන්සේ. මේ පින්නැති ස්වාමින් වහන්සේලාගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා අතර යම් වාදයක් ඇති වෙනවා. විශේෂයෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දූතාංගධාරී මහරහතන් වහන්සේ නමක් ධර්මයේ විනය සම්බන්ධව මේ ස්වාමින් වහන්සේලාගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා අතර වාදයක් ඇති වෙනවා, ගැටුමක් ඇති වෙනවා. අද වගේමයි බලන තැන්වල වාදයට ආරාධනා, බලන තැන්වල ගැටුම්, දෝෂාරෝපණ, බැනුම්, වාද විවාද. බුදුරජාණන් වහන්සේ දැක්කනම් මේවා සමහර වෙලාවට උන්වහන්සේ කුමක් හිතයිද? අනේ මගේ ශ්‍රාවකයෝ, මගේ අනුශාසනාව උන්වහන්සේලාට නොපෙනෙන ගානයි. හිතුණු දේ කියනවා, හිතුණු දේ කරනවා. මේ ස්වභාවයම තමයි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙත් තිබුණේ. බලන්න පින්නතුනේ, මේ වාදය ආරංචි වෙච්ච බුදුරජාණන් වහන්සේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙත්, මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේගෙත් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා තුල ඇතිවෙච්ච මේ වාදය, ධර්මයේ විනය සම්බන්ධයෙන් ඇති කරගත්ත වාදය සැලවුණු බුදු සමිඳුන් මෙහෙම කාරණාවක් දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරනවා, හිස් මිනිසුනේ, මේක ඔබටත් මටත් අදාළයි. ඔබ එවැනි කෙනෙක් නම්, එහෙම නොවුනා නම් ඔබටත් මටත් ඒ අදාළ නැහැ. බුදු පියාණන් වහන්සේ වදාරනවා, හිස් මිනිසුනේ, මා විසින් මනාකොට දේශනා කළ ධර්ම විනයක් තිබෙන සසුනක පැවිදි වෙලා. එතකොට මේ හිස් මිනිසුනේ කියන්නේ මේ Tamanගේ පැවිදි ශ්‍රාවකයන්ට. හිස් විදිහට කටයුතු කළ, වාද විවාද කළ Tamanගේ ශ්‍රාවකයන්ට, හිස් මිනිසුනේ, මා විසින් මනාකොට දේශනා කළ ධර්ම විනයක් තිබෙන සසුනක පැවිදි වෙලා කුමක් දැනගෙන කුමක් දැකගෙනද
ඔය දහම් දැනුමෙන් මත් වෙලා එකිනෙකා පරදවමින් වාද විවාද කරන්නේ. දහම් දැනුමෙන් මත් වෙලා එකිනෙකා පරදවමින් වාද විවාද කරන්නේ. අදටත් වටිනවා කියනට වඩා අදට බොහෝ කොට වටිනවා කියලා හිතෙනවා. මේක සංයුක්ත නිකායේ ඕවාද සූත්‍රය. හැබෑවටම අත්‍යවශ්‍යම අවවාදයක්. ඕවාද සූත්‍ර දේශනය. හිස් මිනිසුනේ, මා විසින් මනාකොට දේශනා කළ ධර්ම විනයක් පවතින ශාසනයක පැවිදි වෙලා කුමක් දැනගෙනද කුමක් දැකගෙනද ඔබ මේ එකිනෙකා පරදවමින් දහම් දැනුමින් මත් වෙලා වාද විවාද කරන්නේ? ඔබ කරන මේ දේවල් වලදී බුදු පියාණන් වහන්සේගේ අදහසයි. ඒ නිසා වාදයෙන් මානෙන් රත් වෙලා මානෙන් මත් වෙලා වාදයට විවාදයට ගොසින් බුදු සමිඳුන්ගේ අවවාදය පසෙකලා දිනුම ජය සැමදා සොයමින් කටයුතු කරන ඔබ හුදකලා වෙන්න පින්නතුනේ, හුදකලා වෙන්න. හුදකලාවේ දහම් රස විඳින්න. සංවිධානය වෙමින් සංවිධාන හදාගෙන විවිධ විදිහට ජයග්‍රාහී මාවතක ජය සොයාගෙන යන ගමනක් නෙවෙයි. හුදකලාවේ නිදහසේ ස්වාධීනව හංසයෙකු වගේ විවේකයෙන් සිහියෙන් වීරයෙන් මනාකොට ධර්ම රස විඳිමින් ගමන් කරන ගමනක් බුද්ධ ශාසනය තුල. ඒ නිසා එවැනි පැටලී වලට පැටලෙන්න ඔබ තුලින් ඉවත් වන්නේ බුද්ධ ශාසනයයි. ඔබ තුලින් පලා යන්නේ දහම් රසයයි. ඔබ තුලින් දුරු වෙන්නේ හැබෑවටම නිවන් දකින්න මගයි. මාර්යාගේ බැම්මේ ශක්තිමත් භාවය නිසා, ලෝක ස්වභාවයේ බලවන්ත බව නිසා, මාර ස්වභාවයේ හයිය නිසා ඔබට දැනෙනවා එය සුදුසු නිසා දෙයක්. එය මගේ යුතුයකමක්. එය මං කළ යුතු දෙයක්. එය මා මේ ශාසනය වෙනුවෙන් කළ යුතු යුතුයකමක් කියන හැඟීමෙන් ඔබ එය කරනවා වෙන්නට පුළුවන්. ධර්මයේ රකින්න, විනය රකින්න, ධර්මය ආරක්ෂා කරන්න, විනය ආරක්ෂා කරන්න, විකෘතීන්ට ඉඩ නොදෙන්න, විකෘති කරන අයට දොස් කියන්න, ගහන්න, බනින්න. ධර්මය කියන්නේ සත්‍යයි. සත්‍ය කිසිදා වෙනස් කළ නොහැකි. සත්‍ය කිසිදා විකෘති කළ නොහැකි. ඒ වෙනස් කළ විකෘති කළ නොහැකි ස්වභාවය නිසාමයි මේ ධර්මයට ආර්ය කියලා කියන්නේ. ආර්ය කියන වචනේ තේරුම තථා අවිතතා අනඤ්‍යතා. විකෘති කළ නොහැකි, වෙනස් කළ නොහැකි, අන්‍ය ස්වභාවයකට පත් කළ නොහැකි කියන අරුතින්. ආර්ය සත්‍යයක් වෙනස් කරනවා විකෘති කරනවා කිය ඒ විකෘති කරන්නන්ට එරෙහිව යනවනම් කරන විකෘති නොකර තියාගන්න හදනවනම් විකෘති කරනවා වගේ පෙනෙන කෙනාටත් වඩා විකෘති කරනවා යයි විකෘති කළ නොහැකි දෙයක් විකෘති කරනවා යයි හිතන කෙනා ඊටත් වඩා පහළයි. ඒ නිසා හුදකලා වෙන්න පින්නතුනේ, නිදහස් වෙන්න පින්නතුනේ. මාර්යාගේ ස්වභාවය ධර්මය ආරක්ෂා කිරීමේ වේශයෙන් පැමිණෙනවා. ද්වේෂයේ වංචක ධර්මය ආරක්ෂා කිරීමේ
ස්වභාවයෙන් පැමිණෙනවා. ලෝභයේ වංචක ධර්මයේ රැකගෙන තියාගැනීමේ ස්වභාවයෙන් පවතිනවා. මේ සියුම් ධර්මයන් පිළිබඳව ඔබ ඔබේ අත්දැකීමක් බවට පත් වෙනකම් ඔබට දැනෙන්නේ ඔබට තේරෙන්නේ ඒ හැම දෙයක්ම ඔබේ යුතුයකම් විදිහට ඔබ සිදු කළ යුතු දේවල් විදිහට ඒව ඔබ හැම කරනකොට ඔබටත් වඩා බොහෝම පහළ මට්ටමේ ඉන්න බොහෝ ජනයා ඔබව අගය කරනවා. ඔබ ඔසවා තබනවා. ඔබට වටිනාකම් දෙනවා. ඔබ යුග පුරුෂයෙක් විදියට දකිනවා. පහත් ලාමක හීන මානසිකත්වයක් ඇති සත්පුරුෂ ඇසුරක් නැති ධර්ම ඥානයක් නැති මේ අසරණ අහිංසකයෝ ඔබ ඔසවා තබන්න ඔබට ප්‍රශංසා කරන්න ඔබව කීර්තියට පත් කරන්න ඔබව යුග පුරුෂයෙක් විදියට සලකන්න ඔබ තවත් ආපසු නොහැරී ඒ ගමන තුල දිගින් දිගට ක්‍රියාත්මක වෙලා ඔබ ඔබේ ක්ෂණ සම්පත්තිය විනාශ කරගන්නවා. ඔබ ඔබේ බුද්ධ ශාසනය විනාශ කරගන්නවා. ඔබ මුළු පැවිද්දම ඔබ මුළු ඔබේ බුද්ධ ශාසනයම අනුන්ව හදන්න විතරක් අනුන්ගේ හිත හදන්න විතරක් පාවිච්චි කළා තමන්ගේ හිත හදා නොගෙන එහෙනම් ඔබ අනුන්ගේ හිත හදන්න පාවිච්චි කරලා තියෙන වැරදි ක්‍රමයක්. ඒ වැරදි ක්‍රමයේ ඔස්සේ අනුන්ගේ හිත හදන්න උත්සාහ කළා. හැබෑවටම අනුන්ගේ හිත හදන්න උත්සාහ කළ යුතුයි. ඒ නිවැරදි ක්‍රමයට ඒ අනුශාසනාවෙන් පමණයි. හැමදාමත් බුදුවරු මඟ පෙන්වුවා. උන්වහන්සේලා මඟ පෙන්වුවා විතරයි. එතනින් එහාට ඉතිරි කාර්යයන් ශ්‍රාවකයාට බාරයි. ඒ නිසා දැනුම පුරෝගත්ත තුච්ච පෝටිල ස්වාමින් වහන්සේගේ මඟ යනවද? නිහතමානී ගුණයෙන් සපිරිනු රහතන් වහන්සේලා වගේ තමන් දන්න ස්වල්පම වූ දැනුම පාවිච්චි කරගෙන ඒ ඔස්සේ අවබෝධයට පත් වෙමින් ඒ අවබෝධයේ රස විඳිනවද කියන එක ඔබ තීරණය කරන්න. ස්වල්පම වූ දැනුම පදනම් කරගෙන හොඳ කාරණාවක්. කල්ප ගානකට පස්සේ මේ ලෝකයේ ලෞතර බුදු කෙනෙක් පහළ වෙනවා. පස්වග මහණුන් උදෙසා මේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. දේශනා කරන්න එකම එක සූත්‍ර දේශනාවයි. ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. ඒක අහන එක්කෙනෙක් සෝතාපන්න වෙනවා. නැවතත් තවත් ධර්මයක් දේශනා කරනවා. ඒකට අපි නමක් දාගත්තා අනන්ත ලක්කන සූත්‍ර දේශනාව කියලා. මේක අහන අර සියලුම දෙනාම අරහත්ත්වයට පත් වෙනවා. එතකොට මෙතන ධර්ම භාණ්ඩාගාර තිබුණාද? මහා ධර්ම ගංගාවක් මේ අහලා තිබුණාද? පුංචි ධර්ම දේශනාවකින් දෙකකින් අරහත්ත්වයට පත් වෙන අවශ්‍ය කරන ශක්තිය තිබිලා තියෙනවා. අදටත් ඒ දේශනාවන් පවතිනවා. ඔබ මේ දේශනාවන් පරිශීලනය කළා ඔබ ඔබේ අත්දැකීමක් කරගන්න. ඔබ හැමදාම 18000ක් සූත්‍ර දේශනා කටපාඩම් කළා. අභිධර්ම පිටකය කටපාඩම් කළා. විනය පිටකය කටපාඩම් කළා. පරම්පරා ගානක් කෑම ටිකක් නොකා කැබිනට්ටුවේ දමා තිබිච්ච පෞරාණික පිඟානක් වගේ කිසිම කෙනෙක් පරිභෝජනය කළේ නැහැ. අදටත් ඒ පිඟාන ලස්සනට කැබිනට්ටුවේ තියෙනවා. අන්න ඒ වගේ පරම්පරා ගානක් තිස්සේ හැමෝම ධර්මයේ රැක ඉඳී කිසිම කෙනෙක් අවබෝධ නොකරයි. හැමදාමත් එය ධර්මයේ විදිහට පොතපතේ ලියවිලා තියේවි. අවබෝධ කළ කෙනෙක් නොසිටීවි. සත්පුරුෂ වැටට කලන වැටට එකතු වෙන්නට කෙනෙක්
ඉඳින එකක් නැහැ. ඒ නිසා මේ ස්වභාවය පිළිබඳව හොඳට තේරුම් ගත්තොත් සත්පුරුෂ වැටට කලන වැටට එකතු වෙන ස්වභාවය තුලම ඒ ආරක්ෂා වීම රැකීම සිද්ධ වෙලා ඉවරයි. පරිස්සම් වීම සිද්ධ වෙලා ඉවරයි. ඒ නිසා ඒ වෙනුවෙන් තමයි ඔබ ක්‍රියාත්මක වෙන්නට අවශ්‍ය කරන්නේ. එහෙම නැතුව මේ සුපුරුදු විදිහට එනකොටා ගැනීම, ගහ බැන ගැනීම, වාද විවාද කරමින් දොස්පරොස් නැගීම් ආදී ක්‍රමයන්ට නෙවෙයි. ඒ කාරණාවත් සමහර වෙලාවට මේ යුගයේ අවශ්‍යතාවයක් බවට පත් වෙලා තියෙන නිසා එවැනි කාරණාවක් සිහිපත් කරන්න කල්පනා කළේ තවත් ඒ මගම යන්න නෙවෙයි. ඒ ලෝකේ නිවැරදි කරන්න අප උත්සාහ කළන්නේ නැහැ. මෙවැනි අවස්ථාවල බුදුරජුන් ක්‍රියා කළ විදිහට සිහිපත් කිරීම පමණක් සිද්ධ කරන්නට. ඒ තුල ඇලෙන්ට ගැටෙන්ට හෝ දිගටම නිවැරදි කරවන්නට නෙවෙයි. සත්පුරුෂ හැඟීමෙන්, කල්යාණ මිත්‍ර හැඟීමෙන් සිහිපත් කිරීමක් පමණක් කරන්න. එතකොට එහෙම ස්වභාවයක් තුළ එහෙම සිහිපත් කරන්නේ ඔබව අසරණව මී යනවා දකින්න කැමති නැති නිසා. බුදු සමිඳුන් දේශනා කරනවා අවබෝධ නොකළ ධර්මදරයන් අවබෝධ නොකළ ධර්මදරයන් හරියට අනුන්ගේ හරක් බලන කෙනෙක් වගේ. කිසිම දවසක යා අයිතිකාරයෙක් වෙන්නේ නැහැ. අනුන්ගේ හරක් බලන කෙනෙක් වගේ. මුළු ජීවිත කාලෙම අනුන්ගේ හරක් බල ඉඳලා මැරලා යනවා. එයා කවදාවත් ඒ හරකුන්ගේ අයිතිකාරයෙක් වෙන්නේ නැහැ. හරියට අන්න ඒ වගේ අවබෝධ කරන්නේ නැහැ. ධර්මය දරාගෙන ධර්මදරයෙක් විදියට ඉන්නවා. ධර්මයේ පරිස්සම් කර ඉන්නවා. ඒ නිසා එවැනි ස්වභාවයක් පිළිබඳව ඔබ පරිස්සම් විය යුතුයි. ඔබ හිස ගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස හුදකලාව සිටිමින් ධර්මයේ අවබෝධයෙන්, සත්‍ය අවබෝධයෙන් නිවෙන්න උත්සාහ කරන්න. මොහොතක්වත් පමා කරන්න එපා. ඔබ සිදු කරන මොහොතක ක්ෂණයක පමාව ඔබට මේ ක්ෂණ සම්පත්තිය අහිමි කරලා දීලා අසරණයෙක් විදිහට ඔබ මරලා දාන්න පුළුවන්. ආයේ කවදා කෙසේ ඔබට මේ ක්ෂණ සම්පත්තිය හමු වේවිදයි, මුණ ගැසේවිදයි කෙසේනම් සිහිපත් කරන්නද? ඒ නිසාම සමහර වෙලාවට ඔබ ධර්ම මාර්ගය තුල ගමන් කිරීමේදී විවිධ ක්‍රම අනුගමනය කරනවා. ඒකේ කිසි ගැටලුවක් නැහැ බුද්ධානුමත ක්‍රමයක් නම්. සමහර වෙලාවට අපිට සැලකිලිමත් වෙන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ජීවිතය කොයි තරම් දුරට කොයි තරම් කාලයක් පවතීද දන්නේ නැහැ. ගත්ත හුස්මක් හෙළන තරම්වත් කාලයක් මේ ජීවිතය පවතීද දන්නේ නැහැ. නිරන්තරයෙන් ගලාගෙන එන වසංගත ස්වභාවික විපත් එක්ක කුමන මොහොතක ඔබට ඔබේ ජීවිතය අහිමි වෙයිද දන්නේ නැහැ. එවැනි ස්වභාවයක් තුල මොන තරම් ඉක්මන් විය යුතුයිද සත්‍ය අවබෝධය වෙනුවෙන්, ඔබ ලෙස හදාගත් ඔබෙන් මිදීම වෙනුවෙන්, සබාදහමක් විදිහටම දැකීම වෙනුවෙන්, ඒ සබාදහම තුලට පමුණවාගත් ආත්මයෙන් මිදීම වෙනුවෙන් ආයුධයෙන් පාරකාපු කෙනෙක් ඒ ආයුධය හදලා තියෙන රත්තරනින්ද යකඩෙන්ද කියලා හොයන්නේ නැහැ. ඉක්මනට තුවාලේ හොද කරගන්න ඕනේ.
අපි එහෙම කරනවා වෙනුවට කවුද ගැහුවේ? ආයුධේ මොකකින්ද හැදුවේ? මොන පාරෙන් දාවේ? මොකක් ඇඳගෙනද හිටියේ කියලා හොය ඉඳලා මැරලා යනවා වගේ ධර්මය අවබෝධ කරලා නිවෙන්න උත්සාහ කරනවා වෙනුවට අපි හැම වෙලාවකම උත්සාහ කරනවා මේක රකින්න ඕනේ, මේක මොන වගේද, මේක කලින් අවබෝධ කළා අය ඉන්නවද, එහෙම අවබෝධ කළා සැනසීච්ච අය ඉන්නවද, මේක අවබෝධ කරන්න පුළුවන් එකක්ද, ඇත්තටම බුදු කෙනෙක් හිටියද, ඒ බුදුහාමුදුරුවොත් ඇත්තටම බුදු වෙලාද නැත්නම් රඟපෑවද? මේවා අපිට තියෙන ප්‍රශ්න. හරි අපූර්ව උත්තරයක් දෙනවා බුදුහාමුදුරුවෝ. මනාකොට දැනගෙන දැකගෙන මේ තණ්හාවේ තියෙන ආදීනවය පිළිබඳව, තණ්හාවේ තියෙන බය පිළිබඳව මම දේශනා කළා. එහෙම දේශනා කළාම ඒ දේශනාව තණ්හාවෙන් නිදහස් වෙන විදිහත් මම දේශනා කළා. එහෙම තණ්හාවෙන් නිදහස් වෙලා සැනසීමටපත් වෙන විදිහ මම පෙන්වලා දුන්නා. මේක අහපු සමහර අය අහනවා එහෙම නිදහස් වෙච්ච අය ඉන්නවද? එහෙම නිදහස් වෙන්න පුළුවන්ද? ඇත්තටම නිවන කියන්නේ මොන වගේ එකක්ද? ඒක නිකන් අහසේ පාවෙනවා වගේ එකක්ද? ඒක නිකන් සිසිල් සුලන් රැල්ලක් වගේ එකක්ද? නිවනෙන් පස්සේ නිවන් දකින්න කෙනා ඉන්නවද නැද්ද? නිවන් දකින්න ඇත්තටම ඔය ක්‍රමේ පුළුවන්ද? ඔක්කොම ඉගෙන ගන්න ඕනේද? ටිකකින් පුළුවන්ද? ඕවා තමයි තියෙන ප්‍රශ්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම දැක්කා ගිනිගෙන දැවෙන නිවසක්. ඒ නිවස ඇතුලේ ඉන්න මිනිස්සයන්ට මම ගිහින් කිව්වා ඔය ගේ ගිනි ගන්නවා. ඔයාලා පිච්චිලා මැරෙයි. ඒ නිසා ඔය ගෙන් එළියට යන්න. ලෝකයේ තුල තියෙන ගින්න පෙන්ලා දුන්නා මම ලෝකයෙන් එළියට යන්න මඟ පෙන්වුවාම ඒ අය නිවන කොයි වගේ දැහුවා වගේ අර ගිනිගෙන දැවෙන නිවසේ ඉන්න අයත් අහනවා මේ ගෙට වඩා එළිය හොඳයිද? දැන් වැහි වහිනවද? ගස් කොළන් වල මල් පිපිලාද? මෙතනින් එළියට ගිහිල්ලා එහෙම ඉන්න අය ඉන්නවද? මෙතනදට වඩා එතන හොඳයිද? ඔහොම අහා ඉඳලා ඒ අය ඒ ගෙයිම පිච්චිලා මැරලා යනවා. ඒ නිසා තීරණයක් ගන්න ඔබ. ගිනිගෙන දැවෙන නිවසක ජීවත් වන ඔබ ඒ ගින්නෙන්ම පිච්චිලා මැරලා යනවද? ගිනිගෙන නිවසින් පිටවෙච්ච කෙනෙක් ඒ පිටවීම තුලින් ඇති කරගත්ත සැනසීම සහනය පිළිබඳව පෙන්වලා දෙනකොට ශාස්ත්‍රු ගෞරවයෙන් ගුරු ගෞරවයෙන් ඒ මග ගමන් කරලා සැනසීමටපත් වෙනවද කියන තීරණය ගන්න එක ඔබ සතු දෙයක්. ඒ නිසා ඔබ නිතර පරිශීලන කරන සූත්‍ර දේශනාවක් මා සිහිපත් කරන්න. ඒකායනෝ අයම්බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස් අධිගමාය කුමක්ද මේ යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේකෙදී හැම කෙනෙක්ම හරියට කතා කරනවා මේ නිවන් දකින්න තියෙන එකම බාර මේකයි, මේ විදිහටම තමයි මේක කරන්න ඕනේ. නිවන් දකින්න තියෙන එකම පාර මේක තමයි මහා සතිපට්ඨානය කියලා මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කියන්නේ. ඒකායනෝ අයම් භික්ඛවේ කියලා කරපු දේශනාව තුළ එකම මාර්ගය මේකම විතරයි කියලා කියන්න උත්සාහ කරනවා. ඒතර එහෙම ස්වභාවයක් තුළ ඒ හැබෑවටම ඒක එකම මාර්ගය විදිහට ගන්නත් පුළුවන්. මොකද කුමන ක්‍රමවේදයකට වැඩුවත් මේක ඒ විදිහටම වැඩෙන නිසා. නමුත් එය ඔබ එකම මාර්ගයයි කියලා සතර සතිපට්ඨානය වඩන ඔබ කායානුපස්සනාව,
වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. කායානුපස්සනාවේ තියෙන මේ භාවනා සියල්ලක් වඩනවා. ආනාපාන පබ්බය, චතු සම්පජඤ්ඤ පබ්බය, ඉරියාපත පබ්බය, ධාතු මනසිකාරය, පටික්කුල මනසිකාරය ආදී විදිහට නවසීවතකේ ආදී විදිහට මේ සියල්ලම වඩනවා. එතනින් එයාට ආනාපාන සතිය පමණක් මුළු ජීවිතම කාලෙම වඩන අයත් ඉන්නවා. ආනාපාන සතියත් අඩුම ගානේ 16 ආකාරයකින් විදර්ශනා මට්ටමට යවෙන ස්වභාවය ගැන සැලකිල්ලක්වත් නැතුව හින්දු යෝගීන් පමණක් පුරුදු කරපු අර කායानुපස්සනා කොටසේ ආනාපාන පබ්බේ මුල්ම ටික විතරක් ආස්වාසයට ප්‍රස්වාසයට සිහිය පවත්වාගෙන මේ ආනාපාන සමාධිය විතරක් පුරුදු කරන මුළු ජීවිත කාලෙම හිසගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස නිවනට පමා වෙන්න එපා කියලා කියන්නේ. ගත්ත හුස්මක් හෙලන තරම්වත් මේ ජීවිතේ නොපවතී කියලා කියන්නේ. එහෙනම් ඒකායනෝයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සත්වයාගේ විසුද්ධිය පිණිස ශුද්ධත්වය පිණිස නිර්වාණය පිණිස සැනසීම පිණිස මෝක්ෂය පිණිස ඒකායනෝයම් භික්කවේ මග්ගෝ කියන තැන මේකම විතරයි මේකමයි මේ විදියටම අඩියෙන් අඩිය ක්‍රමයෙන් ක්‍රමයට මේක පුහුණු කරගෙන මේ විදියටම යන්න ඕනේම විතරයි මෙහෙමම කරන්න ඕනේ කියලා ඔබ හිතාගෙන එයම කරමින් ඉන්න උත්සාහ කරනවා. ඒකායනෝයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමයි දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි ඥායස අධිගමයි. හරිය සෝක පරිදේවයන්ගේ නිදහස් වෙලා දුක් දෝමනස් වලින් මිදිලා ප්‍රඥාව අවබෝධ කරන ක්‍රමේ මේකයි කියලා එතන දේශනා කරනවා. දැන් මොකද්ද මේ සත්තානං විසුද්ධියා සත්‍යයේ විසුද්ධිය පිණිස. එතකොට ඒක බොහෝම දීර්ඝ මගක්, බොහෝම ක්‍රමානුකූල මගක්, බොහොම පැහැදිලි නිර්වෝල් මගක්. ඒ මග බොහෝම දුරයි. ඒ බොහෝම දුර මග බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට මේක දවස් 7ෙනුත් මේ මග ගමන් කරලා අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අවුරුදු 7ක් යන්නත් පුළුවන්. ඒ වගේම දවස් 7ේදී පළවෙනි දවසේදී පටන් ගත්ත පළවෙනි පැයේදී ඔබ මැරෙන්නත් පුළුවන්. ඒක මම කියන්නේ. එතකොට ඒක නිසා මොනතරම් හදිස්සි වේ යුතුද කියන කාරණාවේදී මේ ක්‍රමයේ සුදුසු අය මේ ක්‍රමයට වැඩි යුතු අය ඉන්නවා. මොකද මේ ධර්ම මාර්ගය සියල්ලෝම එක සමාන නැහැ. සියල්ලන්ගේ කුසලතාවයන් දක්ෂතාවයන් එක සමාන නැහැ. උද්ගටිතඥ පින්නතුන් ඉන්නවා. විපතිතඥ පින්නතුන් ඉන්නවා. නෙය්‍ය පින්නතුන් ඉන්නවා. ඒ වගේම පදපරම පින්නතුනුත් ඉන්නවා. මම මේ සඳහන් කරන්න උත්සාහ කරන්නේ මේක නම් එකම පාර. එතකොට මේක මොකද්ද? සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. අන්න ඒකලු විසුද්ධියේ මාර්ගය. ඒ සමග්ගෝ විසුද්ධිය. ඉස්සෙල්ලා මොකද්ද කිව්වේ? ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. දැන් ඔබ කියන විදිහට මේ සත්‍යයේ විසුද්ධියට තියෙන එකම මග ඒකායනෝ කියන්නේ එකම කියලා අරගෙන එකම මග චත්තාරෝ සතිපට්ඨාන. දැන් ඒතර මේක මොකද්ද? සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. තවත් එකක් තියෙනවා. ඒ වුණාට මේක හරි නැවුම්නේ. මේක හරි කෙටිනේ. මේක හරි අවදානම හරි අඩුයිනේ. මේක මේ මොහොතේ නිවන තුල ජීවත් වෙන විදිහනේ. එතන මේ මොහොතේ නිවන තුල ජීවත් වෙන විදිය කියන්නේ සතිපට්ඨාන එහෙම නොවේ කියන එක නෙමෙයි. නමුත් හැබෑවටම
මේ ක්‍රමය තුලත් සතර සතිපට්ඨානයම වැඩෙනවා. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති කියන ක්‍රමය තුල සබ්බේ සංඛාරා අනිච්ච විදියට දකින්න ක්‍රමය තුල සතර සතිපට්ඨානය වෙනවා. ඒක හරි. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒවා සතර සතිපට්ඨානයම එකම ක්‍රමයක් තුල වැඩෙන ක්‍රමයක් තියෙද්දී බොහෝ පින්නතුන් පටන් ගන්නවා ආනාපාන පබ්බෙන්. එතකොට කායානුපස්සනාවට විතරක් පබ්බ 6ක් තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ භාවනා 6ක් තියෙනවා. ඒ වුණාට කායානුපස්සනාවට තියෙන භාවනා 6න් ආනාපාන පබ්බයට විතරක් කොටස් 16ක් තියෙනවා. ඔතට එහෙම ඊළඟට ආනාපාන පබ්බේ පළවෙනි කොටස විතරක් වඩන්න පුරුදු වෙන්න ඔබට සති ගාණක් ගන්නවා. ඔබ මාස ගාණක් සමහරව අවුරුදු ගාණක් ගන්නවා. ඒතර පළවෙනි ආනාපාන පබ්බයේ පළවෙනි කොටස වඩන්න ඔබ අවුරුදු ගාණක් ගන්නවා. ඊට පස්සේ ඉරියාපත භාවනාව කරනවා, චතු සම්පජඤ්ඤ භාවනාව කරනවා, ඊළඟට පටික්කුල මනසිකාරය කරනවා, ධාතු මනසිකාරය කරනවා, නවසීවතකය කරනවා. ඊළඟට තව පොඩ්ඩක් කොහෙන් හරි අහුලගෙන වේදනානුපස්සනාව කරනවා. තව තැන් වලින් පොඩ්ඩක් අරගෙන චිත්තානුපස්සනාව කරනවා. ආයෙත් ධම්මානුපස්සනාව කියලා හිතාගෙන ඇස අනිත්‍යයි කන අනිත්‍යයි කිය ඉන්නවා. දන්නේම නෑ දැන් ඔබ මහලුයි. දන්නේම දැන් ඔබ වයසයි. දැන් ඔබේ මනසත් දුර්වලයි. දැන් ඔබේ කයත් දුර්වලයි. ඔබේ දනිස් දැන් පණ නෑ දුර්වලයි. ඔබට දැන් විවිධ අසනීප තියෙනවා. ඔබට දැන් කැන්සර් පිළිකා වගේ රෝග තියෙනවා. ඔබට දැන් දියවැඩියාව තියෙනවා. ඔබට දැන් හෘද රෝග තියෙනවා. ඔබ දැන් වසංගත අවදානමක ඉන්නේ. මේ බොහෝ දේවල් එක කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ. හරියට දැන් හිත වැඩෙන්නේ නැහැ. හරියට භාවනාවක් වෙන්නේ නැහැ. තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාව ටික ටික දැන් ලෙහිලා ගිහිල්ලා. හරි ක්‍රමයකට සිහිය වැඩුවේ නැහැ. මොන අපරාධයක්ද බලන්න. එතකොට ඇත්තටම මේ සියලු සංස්කාරයන්ගේ අනිච්ච ස්වභාවය දකින්න දක්ෂ නැති අය ඉන්නවා. එපමණ වූ ප්‍රඥාවක් නැති අය ඉන්නවා. එහෙම කෙනෙක් අර ක්‍රමයට හෝ සතර සතිපට්ඨානයට අනුව එහෙම අඩුම ගානේ ආනාපාන පබ්බය ඔස්සේ හෝ මේක කරගෙන යන එක හොඳයි. මොකද ආනාපාන පබ්බය තුලුණත් 16 ආකාරයට මේක වඩනවා නම් ඒක තුලම නිවන් දකින්නත් පුළුවන්. මොකද මේ කිසි දෙයක් සුදුසු නෑ කියනව නෙවෙයි. නමුත් මේ කියන්නේ ප්‍රායෝගික බිම්මට්ටමේ ඇත්ත. ඔබ කරන දේ ඔබ ඇත්තටම එහෙම කරන්නේ හැම කෙනෙක්ම භාවනා කරනවා කියලා 180කට වඩා කරන්නේ ආනාපාන පබ්බේ පළවෙනි කොටස හුස්ම රැල්ලට හිත එකඟ කරගෙන ඉන්න උත්සාහ කරනවා. ඒක කරගන්න බැරුව දඟල ඉන්නවා. එතකොට එතනින් එහාට තව කීප දෙනෙක් එතනින් එහාට ඒක දියුණු කරනවා. එතකොට එයා එතනින් ඒක දියුණු කළා ඊළඟ අදියරට යනකොට සමහරට එයාට ලොකු කාලයක් ගිහිල්ලා. නමුත් එහෙම හුරු විච්ච එහෙම ක්‍රමයක් තුල තමන් මේ මාර්ගයේ ගමන් කරපු අය ඒ ක්‍රමයට මේක හුරු කරගන්න. ඒකට අවුරුදු ගණන් ගන්නේ නැතුව ආනාපානය තුලින් ඇති කරගත්තේ සමාධි ආනාපාන සමාධිය තුලින් ඊට පස්සේ ධාතු මනසිකාරය තුලින් මේ කාරණාවල් දැකලා ඒක දවසකින් දෙකකින් ඉරියාපත පබ්බෙන් චතු සම්පජඤ්ඤ පබ්බෙන් පටික්කුල මනසිකාරයෙන් දේශන තුලින් ඒවා සිහි කිරීම තුලින් ඒවා මනසිකාරය කිරීම තුලින් දවසෙන් දෙකෙන් තුනෙන් සතියෙන් මේ කායානුපස්සනාව වඩලා පුරලා ඉවර කරලා එතකොට එතනින් එහාට වේදනානුපස්සනාවට උත්සාහ කළා චිත්තානුපස්සනාවට උත්සාහ කළා ධම්මානුපස්සනාවට උත්සාහ කළා. මොකද සති 7න් අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් නම් සතර සතිපට්ඨානය වැඩිමෙන් ඒ කියන්නේ දවස් 7 ඇතුලේ සතර සතිපට්ඨානයම වඩන්න ඕනේ. ඔබ දවස් 7න් සතර සතිපට්ඨානය වඩනවා තිය ඔබ අවුරුදු 7ට සතර සතිපට්ඨානේ එක සතිපට්ඨානයක එක කොටසක්වත් වඩලා ඉවර කරන්න අවුරුදු 7කට. මම මේකේ තියෙන වරද්දක්වත්
මොකක්වත් නෙමේ මේ කිව්වේ මේකේ තියෙන භයානකකම ඔබට තියෙන මේ ජීවිතයේ තියෙන අවිනිශ්චිතකමත් එක්ක අවදානමත් එක්ක අහිමි වෙන්න තියෙන ඉඩත් එක්ක ක්ෂණ සම්පත්තිය මගහැරුණොත් ඒකේ තියෙන භයානකකමත් එක්ක ප්‍රඥාවන්ත කෙනෙක් සත්පුරුෂ ඇසුරෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී ආ ධාතු මනසිකාර්ය පිළිබඳව දැන් එයා හොඳට දන්නවා. පටික්කුල ස්වභාවය පිළිබඳවත් හොඳට දන්නවා. ඒ වගේම මේ ඉරියව් පැවැත්ම පිළිබඳවත් හොඳට අහලා තියෙනවා. ඒ වගේම නවසීවතිකයේ වගේ දේවල් පිළිබඳවත් එයා හොඳට අහගන්නවා. ඒ වගේම වේදනාවේ සංඥා වේදනානුපස්සන වේදනාව පිළිබඳව ඒ වගේම සකස් වෙන සිතේ ස්වභාවය පිළිබඳව ඒ වගේම මේ ධර්මතාවය පිළිබඳව හොඳට සත්පුරුෂ ඇසුරෙන් අහගත්ත කෙනා එයා දැන් විදර්ශනා කරනවා සියලු සංස්කාර ධර්මයන්ගේ අනිච්ච ස්වභාවය පිළිබඳව. ඒක කරන්න හෙට වෙනකන් ඉන්නේ ඒක දැන්ම මේ මොහොතේම කරනවා. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය ප්‍රස්තති. මේක සියලු සංස්කාර ධර්මයන් අනිච්චයි කියලා දකින්නට ඕනේ. ඇහෙන් අහන්න ඕනේ කනෙන් නෙවෙයි. යදා පඤ්ඤාය ප්‍රස්තති. මේක ප්‍රඥාවෙන් දකින්න එකක්. සමහර අය ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, චක්කු විඤ්ඤාණය අනිත්‍යයි ආදී විදිහට ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, රූප අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, ගන්ධ අනිත්‍යයි, රස අනිත්‍යයි, චක්කු විඤ්ඤාණය අනිත්‍යයි, සෝත විඤ්ඤාණය අනිත්‍යයි ආදී විදිහට අනිත්‍ය ගැන කිය ඉන්නවා. මේක පින්නතුනේ එහෙම එකක් නෙවෙයි. මේ අනිත්‍ය ස්වභාවය ඔබ සද්ධර්ම ශ්‍රවණයෙන් සත්පුරුෂ ඇසුර තුළ සද්ධර්මය ලැබෙන පළවෙනි මොහොතේම ඔබ මේ අනිත්‍යතාවය තමයි ධර්ම දේශනාවක් නම් ඔබ අහන්නේ. දැන් ඔබ ඒ අහපු අනිත්‍යතාවය පිළිබඳව හොඳ අදහසක් තියෙනවා. කුමක්ද අනිත්‍ය? කෙසේද අනිත්‍ය වෙන්නේ? සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. දුක පිළිබඳව නිර්වින්දනයකටපත් වෙන මේ විසුද්ධියේ මාර්ගය මේකයි. හැබැයි විසුද්ධි මාර්ගය මේකයි. මොකද්ද? සියලු සංස්කාරයන්ගේ අනිච්ච ස්වභාවය දකින්න එක. තර මේ සංස්කාරයන්ගේ අනිච්ච දකින්න කිව්වහම අනිත්‍යයි කියලා කිය මතුර ඉන්න එකක් නෙමෙයි. දැන් එයා අහගන්න ඕන ටිකක් තියෙනවා. හැබෑවට මොකද්ද මේ සංස්කාර ස්වභාවය? එතකොට මේ සරලව මේක තේරුම් ගන්න යම් විදිහකින් මේ සංස්කරණ ස්වභාවයක් සහිත වූ හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච යම් ස්වභාවයක් පවතිනවා නම් හේතුන්ගෙන් හේතු ප්‍රත්‍ය ලෙස සකස් වෙච්ච යම් ස්වභාවයක් තියෙනවා නම් අන්නේ සෑම ඵල ස්වභාවයකම පවතින යථාර්ථයයි මේ අනිච්ච කියලා කියන්නේ. මොකද්ද මේ ඵල ස්වභාවය? හේතු ප්‍රත්‍යයට අනුව සැකසෙන ස්වභාවය උදය වය ස්වභාවයෙන් උදයව්‍ය ස්වභාවයෙන් හටගෙන නිරුද්ධ වන ඇතිව නැතිවන ඉපදී මැරෙන ස්වභාවයෙන් යුක්තයි. ඉපදී මැරෙන කියලා කියන්නේ මේ මිනිස්සෙක් ඉපදුනා අවුරුදු 80ක් ඉඳලා මැරුණා කියන එක නෙවෙයි. ඉපදී මැරුණා කියලා කියන්නේ මේ සංස්කාර ස්වභාවයන්ගේ ස්කන්ධ ස්වභාවයන්ගේ ක්ෂණයක සිදුවන ඉපද මැරීමක් මේ ගැන කතා කරන්නේ. අපි සම්මුතියේ කතා කරන ඉපදිලා මැරුණා කියන එක නෙවෙයි. ඒක ඉපද මැරුණා කියන එකත් මම පාවිච්චි කළේ ඒකට. ඇතිව නැති වුණා කියලා පාවිච්චි කළෙත් ඒක තමයි. හටගෙන නිරුද්ධ වුණා කියලා පාවිච්චි කළෙත් ඒකමයි. උදය වැය වුණා කියලා පාවිච්චි කළෙත් ඒකමයි. ඒ සියල්ලම එකම අදහසක් වෙනුවෙන් පාවිච්චි කළේ. එතකොට දැන් සබ්බේ සංඛාර
පච්චාති අදා පඤ්ඤාය පස්සති. මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා ප්‍රඥාවෙන් දකින්නවද? සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා ප්‍රඥාවෙන් දකින්නවද? අත නිබ්බින්දති දුක්ඛේ. එයා දුක පිළිබඳව නිර්වින්දණයටපත් වෙනවා. දුකින් නිදහස් වන ස්වභාවයටපත් වෙනවා. අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. මෙයයි නිවන් දකින මඟ. මෙයයි විසුද්ධියටපත් වෙන මඟ. මෙයයි විසුද්ධි මාර්ගය. ඒතර අතනත් කියන්නේ මොකද්ද? ඒකායනෝ යම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. දැන් ඔබ මේක ගත්තේ නැහැ. ඒකම විතරක් ගත්තා. මේ විසුද්ධියටපත් වෙන නිවන් මාර්ගන විසුද්ධි මාර්ගයේ මේකමයි කියලා හිතාගෙන සතර සතිපට්ඨාන ඇත්තටම ඒක තමයි. ඇත්තටම ඒක තමයි. ඇත්තට මේ සතර සතිපට්ඨානෙම මෙතනත් වැඩෙනවා. එතකොට සතර සතිපට්ඨානයෙන් තොරයි නෙමෙයි සතර සතිපට්ඨානෙම මෙතනත් වැඩෙනවා. හැබැයි ඔබ මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයට අනුව මේක දිග ගමනක් හදාගෙන තියෙනවා. දිග ගමනකට අපිට ආයුෂ නැහැ. දිග ගමනක් නෙමේ සතර සතිපට්ඨාන සූත්‍රය හරහා වුණත් ඒ ගමන කෙටි එකක් බවට පත් කරගන්න ඕනේ. කෙටි එකක් කියන එකෙන් අදහස් කරන්නේ නිකන් අර ක්ෂණික එකක් කියලා. හැමදේම දැන් මේ ක්ෂණික නිවන් දකින්න හොයනවනේ. එහෙම ක්ෂණික එකක් නෙවෙයි. නිවැරදි පැහැදිලි නිර්වුල් ක්‍රමානුකූලව එය මේ ජීවිතයේ ස්වභාවය දන්න අපි අවදානම දන්න අපි ඒ නිසා ඒ සඳහා මදක්වත් පමාන වී වහවහ ඒ අවබෝධය වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙතන මේ ක්‍රියාත්මක වෙන විදර්ශනාව මේ මොහොතේ යා සිද්ධ කරනවා. එයා හැම මොහොතකම ලෝකය පිරිසිඳ දකින්න මේ සියලු සංස්කාර ධර්මයන් වල යථාර්ථය දකින්න එයා හැම වෙලාවකම එයා සිහිය පවත්වනවා. එහෙම හැම මොහොතකම සිහිය පවත්වන කෙනා විපාක ලෝකයේත් එක්ක හැප්පෙන එක නතර කරනවා. විපාක ලෝකයේත් එක්ක හැප්පෙන එක නතර කළා අපි හදාගෙන දුක් විඳින සංකාර ලෝකයෙන් නිදහස් වෙන්න ක්‍රියාත්මක වෙනවා. හැමදාම අපි කලේ විපාක ලෝකයේත් එක්ක හැපි විපාක ලෝකේ වෙනස් කරලා සැපයකටපත් වෙන්න උත්සාහ කරපු එක. විපාක ලෝකේ වෙනස් කරන්නත් බෑ. විපාක ලෝකේ වෙනස් කළා කියලා 아무තු සැපයක් හම්බෙන්නෙත් නෑ. ඒත් සාපේක්ෂ කර දුකක් විතරයි හම්බෙන්නේ. දුකේ සාපේක්ෂ කර අඩු බවක්. දුකේ සාපේක්ෂක අඩු බවට ඔබ කියනවා සැප කියලා. ඒ සාපේක්ෂක අඩු බව සැපයි කියලා හිතාගෙන ඒ සැප හොයාගෙන යනවා. නමුත් විපාක ලෝකය නිරුද්ධ කරන්නත් බෑ. විපාක ලෝකයෙන් මිදෙන්නත් බෑ. විපාක ලෝකේ නැති කරන්නත් බෑ. විපාක ලෝකය වෙනස් කරන්නත් බෑ. හැබෑවටම නිදහස් වෙනවා නම් නිදහස් වෙන්න ඕනේ සංකාර ලෝකයෙන්. අபிසංකාර ලෝකයෙන්. ඒක සකස් කරන එකක්. තියෙන ඒවා නැති කරන්න බෑ. තියෙන ඒවා වෙනස් කරන්න බෑ. වෙනස් කරනවා නම් වෙනස් කරන්න වෙන්නේ, නැති කරනවා නම් නැති කරන්න වෙන්නේ හදන දේ, සකසන දේ. හදන එක, සකසන එක හදන්න නැතුව ඉන්න, සකසන්න නැතුව ඉන්න. දුක හදන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා නම් දුක හදන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන එක නතර කරනවා. එතකොට දුක හැදෙන්නේ නැහැ. යම් වූ වෛරස් ප්‍රභේදයක් නිසා කොරෝනා ආසාදනය වුණා නම් වෛරස් ප්‍රභේදය නැති වුණොත් රෝගය හැදෙන්න විදිහක් නැහැ. යම් වූ ඉරියව් පැවැත්මක් නිසා දියවැඩියාව හැදුණා නම් ඒ ඉරියව් පැවැත්ම සිදු නොකර හිටියා නම් දියවැඩියාව හැදෙන්න විදිහක් නැහැ. දාල රෝග නිධානය දුරු කළා නම් රෝගය හැදෙන්න විදිහක් නැහැ. හේතුව දුරු කරා නම් ඵලය සැකසෙන්න විදිහක් නැහැ.
මේ විශ්ව සත්‍යතාවය තේරුම් ගත්තා නම් යදා පඤ්ඤාය පස්සති මේක ප්‍රඥාවෙන් දකින්න විතරයි එන්නේ. මම අර හැම වෙලේම කියන ඔබේ අත්දැකීමක් කරගන්න කියන්නේ. මේ ඔබේ අත්දැකීමක් කරන ගන්නවා කියන එක තමයි මේ ප්‍රඥාවෙන් දැකීම කියන්නේ. ඒක මස් ඇහෙන් දකින්න එකක් නෙවෙයි. ප්‍රඥා ඇසෙන් දකින්න එකක්. යදා පඤ්ඤාය පස්සති. එතකොට ප්‍රඥා ඇසෙන් දකින්නකට මම ඔබට නිකන් සරල උදාහරණයක් කියන්නම්. ඔබ මේ ලෝකෙට එන්නේ වෙනස් ග්‍රහ ලෝකෙකින්. ඔබේ ග්‍රහ ලෝකේ සීනි නැහැ. සරල උදාහරණයක්. ඔබේ ග්‍රහ ලෝකේ සීනි නැහැ. ඔබ දැන් අද තමයි මේ ලෝකෙට ආවේ. මම ඔබේ ඉස්සරහට ඇවිල්ලා කියනවා මම ඔබට දැන් තේ එකක් හදලා දෙනවා. ඒකට තේකට දාන සීනි තමයි මේ රස කරන්න දාන දෙමේ මේ සීනි සුදු පාටයි. ඒ වගේම මේ සීනි දුඹුරු පාට ඒවත් තියෙනවා. මේ සීනි පැණි රසයි. මේ සීනි ටික පුංචි කැට තියෙන්නේ කුඩු වගේක් තියෙනවා. මේවා හදන්නේ උග්ගස් වලින්. උග්ගස් හදන්නේ මහා විශාල ඉඩම් වල. ඒක මේ වගේ ගහක්. ඒවා මේරුවට පස්සේ කපලා මෝලට ගෙහිලා මිරි කළා අඹරලා උක් පැණි අරගෙන ඒ උක් පැණි වලින් තමයි මේ සීනි හදන්නේ. මේ විදිහට මම සීනි ගැන විස්තරයක් කියනවා. එයා උග්ගස් දැකලත් නැහැ. ඉඩම් දැකලත් නැහැ. කර්මාන්ත ශාලාව දැකලත් නැහැ. සීනි දැකලත් නැහැ. සීනි කාලත් නැහැ. සීනි අල්ලලත් නැහැ. දැන් එයා සීනි ගැන මවාගත්ත එකක් තියෙනවා. ඔබ බොහෝ වෙලාවට ධර්මය තේරුම්ගෙන ධර්මය දන්නවා කියලා හිතන් ඉන්නේ ධර්ම මාර්ගයේ යනවා කියලා හිතන් ඉන්නේ මෙන්න මේ වගේ මට්ටමක ඉඳගෙන. හැබැයි ඇත්තටම වෙන්න ඕනේ මේකයි යදා පඤ්ඤාය පස්සති කියන්නේ මේ ප්‍රඥාවෙන් දකින්නවා කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඔබව එක්කගෙන යනවා උක් වගාවකට. එතනින් එක්ක යනවා උක් කපලා ගිහින් තියෙන ඒ කර්මාන්ත ශාලාවට. ඒක මිරිකන ටිකක් දකින්නවා. ඊට පස්සේ උක් පැණි ටිකක් දකින්නවා. සීනි හදන විදිහක් දකින්නවා. සීනි අල්ලලත් බලනවා. සුදු සීනිත් දකින්නවා. දුඹුරු සීනිත් දකින්නවා. දැන් සීනි ටිකක් අල්ලලත් බලලා ඊට පස්සේ සීනි ටිකක් කාලත් බලනවා. ඒම රසක් දැනනවා. ඒ රසට කියන්නේ පැණි රස. ඒ සීනි වල රස. දැන් එතනින් එහාට එයාට මොන ලෝකෙන් කවුරු ඇවිල්ලා කොහොම කිව්වත් සීනි තිත්තයි කියලා එයා කවදාවත් එයාට සැකයක් නැහැ. එයා ඒක පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වගේ වෙස්වලාගෙන මාරයා ඇවිල්ලා කිව්වත් නෑ මේ ලෝකේ එක වෙලාවක් එහෙම කරනවනේ. මේ ලෝකේ අර සූරන් බට්ටට මේ ලෝකේ නිත්‍ය දේවලුත් තියනවා කියලා ලෝකයේ තුල සූරන් බට්ට පිළිගත්තේ නෑ. ඔබත් ඒ වගේ පෞරුෂයක් ඇති ශ්‍රාවකයෙක් වෙන්න. එහෙමනම් සූරන් බට්ට සීනි කාලා සීනි පැන් රසයි කියන ක්‍රමයට දැනගෙන හිටියා මේ ධර්මය. ඔබත් මේක අල්ලලා බලලා කාලා බලලා කියලා මම මෙහෙම කියන්නේ තමන්ගේ අත්දැකීමක් වෙන්න ඕන කියන්නේ ඒකයි. තමන්ගේ අත්දැකීමක් වෙන්න ඕනේ. මේක අල්ලලා බලලා කාලා බලලා ඉඹලා බලලා ඒකේ තියෙන සියලු ගුණ සියලු ඉන්ද්‍රිය ගෝචර මට්ටම ඔස්සේ තමන් ප්‍රඥාවෙන් දකින්න තැනට යනවා. ඉන්ද්‍රිය අත්දැකීමක් ඔස්සේ මේක දැනගන්නේ සලායතන අත්දැකීමක් ඔස්සේ. ඔබට හැම මොහොතකම සැකසෙන ලෝකයේ ගොඩනැගෙන්නේ සලායතන අත්දැකීමක් ඔස්සේ. එතකොට ඒ නිසා විපාක ලෝකෙත් එක්ක හැප්පෙන එක නතර කරනවා. මේ අවබෝධය ඇති වෙච්ච කෙනා ඒක හැප්පිලා වැඩක් නැහැ. ඒක වෙහසක් විතරයි ඉතුරු වෙන්න කියලා. එයා දැන් ක්‍රියාත්මක වෙනවා සංකාර ලෝකෙන් නිදහස් වෙන්න. සංකාර ලෝකේ නිදහස් වෙන්නේ සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. ඒ සංකාර ලෝකයේ අනිච්චයි කියලා යා ප්‍රඥාවෙන් දකිනකොට තමයි සංකාර ලෝකේ නිදහස් වෙන්නේ. ඒතකොට සංකාර ලෝකයේ අනිච්චයි කියලා යා දකිනකොට එයා මේ වැඩපිළිවෙල නිදහස් වෙන්නේ මේක අනිච්ච නිසා. ඒ නිසා ඒක අනිච්ච නිසා මේ දුක හදන ලෝකයේ හදන වැඩපිළිවෙලෙන් නිදහස් වෙනවා. මොකද එයාට අනිච්ච යද නිච්ඡන් තන් දුක්ඛං අනිච්චයි නම් දුකක් නම් ඒ දුක මම ආයි හදන්න ඕනේද? ඒ දුක සකසන්න ඕනේද? ඒ දුක ගොඩනගන්න ඕනේද කියන තීරණය එයාම ගන්නවා. ඒතර අවබෝධයෙන් ගත්ත තීරණයක්. සීනි පැණි රසයි. පැණි රස දේවල් කෑවොත් දිය වැඩියා වැඩි වෙනවා.
දියවැඩියාව හැදුනොත් කකුල කපලා මැරෙන්න වෙනවා. ඒ නිසා මං සීනි කන්නේ නැහැ. සීනි කන්නේ නැත්තේ සීනි පැණි රස නිසා. පැණි රස දේවල් දියවැඩියාවට අගුණයි. කියන අන්න එවැනි ක්‍රමවේදයක් ඔස්සේ. දැන් එයා සංකාර ලෝකයෙන් නිදහස් වෙනවා. නිදහස් වෙන්නේ සබ්බේ සංඛාරා අනිච්ච. සබ්බේ සංඛාර අනිච්ච නිසා. සබ්බ සංඛාර අනිච්චයි නම් යමක් යද නිච්ඡන්තං දුක්ඛං යමක් අනිච්චද ඒක දුකයි නම් එහෙම දේයල් තමන්ගේ වසඟේ තියාගන්න බෑ. යන් දුක්ඛං තදනත්තා යමක් දුකද අනිච්චද ඒක මම මගේ ආත්මය කියාගෙන තමන්ගේ වසඟේ තමන්ට ඕන විදිහට පවත්වන්න බෑ. අන්න එහෙම බැරි සංකාර ස්වභාවයකට දැන් ඔන්න මම කියලා හදන් ඉන්නවා. දැන් මම එහෙම වූ සංකාර ස්වභාවය අනිච්ච වූ දුක් වූ අනාත්ම වූ සංකාර ස්වභාවයකට දැන් මම දාගෙන මේ හේතුන් නිසා සකස් වෙච්ච ස්වභාවයක්. මේ ස්වභාවදාම තුල ක්‍රියාත්මක ස්වභාවයක්. ස්වභාවදාම තුල උපවත් ස්වභාවයේ තියෙනකන් රූප ඡායා, ශබ්ද ඡායා ඒකේ වැදෙන එක සිද්ධ වෙනවා. ඒ වැදෙන තැන අදාළ විඥානය සකස් වෙනවා. ඒ විඥානය තුල පස්සේ ක්‍රියාත්මක වෙනවා. ඒ ප්‍රශ්නය තුල පස්ස සමුදය සබ්බේ ධම්මා ප්‍රස්සේ සමුදයීම තුල මේ ලෝකේම සමුදය වෙනවා. ලෝකයේ සමුදය වුණා කියන්නේ දුක සමුදය වෙනවා. ඔය කොතනකවත් ඔබ හිටියද? ඔය කොතනකවත් මම හිටියද? ඒ කොතනකවත් ඔබ හිටියෙත් නෑ මම හිටියෙත් නෑ නිසා දුකක් තිබුණෙත් නෑ. සමුදය වෙච්ච ඒවා සමුදය වෙලා නිරුද්ධ වෙලා ගියා අපිට මොකෝ? සමුදය වෙච්ච ඒවා සමුදය වෙලා නිරුද්ධ වෙලා ගියා. උපවත් ස්වභාවයක් තිබ්බා ඒක ඔබෙත් නෙමෙයි මගෙත් නෙමෙයි. උපවත් ස්වභාවය තිබිච්ච නිසා රූප ඡායාව ඇදී පැවතුනා. ඒක ඔබේ ඡායාවත් මගේ ඡායාවත් වෙන කෙනෙකුගේ ඡායාවක්වත් නෙමෙයි. ඒ ඇදී පැවතීම ඔස්සේ ඇදී පැවතීම නිසාම අදාළ විඥාණය සමුදය වුණා. ඒක ඔබේ විඥාණයවත් මගේ විඥාණයවත් නෙමෙයි. ඒ සියල්ල සමුදය වීම තුල පස්සේ සමුදය වුණා. ඒක ඔබේ පස්සේවත් මගේ පස්සේවත් නෙමෙයි. පස්සේ සමුදය තුල ලෝකයේම සමුදය වුණා. ඒක ඔබේ ලෝකයවත් මගේ ලෝකයවත් නෙමෙයි. එහෙම සමුදය වෙච්ච ලෝකය මගේ ලෝකය කියලා, ඒ ලෝකේ මම කියලා, ඒ ලෝකේ මට අයිති කියලා, ඒ ලෝකයේ තුල මම ඉන්නවා කියලා, මා තුල ඒ ලෝකය තියනවා කියලා, ඒ ලෝකේ මගේ කියලා, ඒ ලෝකේ මම කියලා හදාගත්ත එක තුල දැන් ඉතින් මම ඉන්නකම් මගේ වෙච්ච තාක්කල් දැන් ඉතින් දුක් විඳිනවා. මේ විදිහට ලෝකයේ සමුදය වෙනවා. ලෝකයේ සමුදය වෙන ලෝකය මම කියලා අරගෙන මගේ කියලා අරගෙන ඒකත් එක්ක පැටලි ඒ ලෝකය සකසන්න හදනවා. ඒ ලෝකය ගොඩනගන්න හදනවා. ඒ ලෝකය තියාගන්න හදනවා. හැබෑවටම මෙතන තේරුන්නේ මේ සබාධහම තුළ මේ අපූර්ව සිද්ධාන්තයක් සිද්ධ වුණේ කියලා. තමන්වත් නොවන, තමන්ට නොවන, තමන්ට අරමුණු නොවුණු දෙයක් තමන්ට අරමුණුනා. තමන් තමයි ඒ අරමුණු වීම තුළ හිටියේ. ඇතුළක් හදාගෙන, එළියක් හදාගෙන, ඇතුලේ ඉන්න අය හදාගෙන, එළියේ ඉන්න අය හදාගෙන, එළියේ ඉන්න අය ඇතුලේ ඉන්න අයත් එක්ක ඇතිවිච්ච ගනුදෙනු හදාගෙන, ඒ දේවල් වලට ආත්ම දාගෙන, ඒ දාගත් ආත්ම තුල ක්‍රියාත්මක භාවයක් දකිමින් ඒවා තුල සිදුවන මේ සිද්ධි හරහා ඒ සිද්ධි සිද්ධ වෙන්නේ මටයි, අපිටයි, මටයි, ඔවුන්ටයි ආදී විදියට අරගෙන ඒවැයේදී ඇලෙන තැන ඇලෙනවා, ගැටෙන තැන ගැටෙනවා, කැමැති ඒවත් එක්ක ඇලෙනවා, අකමැති ඒවත් එක්ක ගැටෙනවා. බලන්න මොන තරම් මුලාවකද ඉන්නේ, මොන තරම් රැවටිල්ලකද මේ ඉන්නේ. යදා පඤ්ඤාය පස්සති, මේ රැවටිල්ලෙන් මිදෙන්නේ මේ ඇත්ත දැක්කට පස්සේ, මේ මුලාවෙන් මිදෙන්නේ මේ ඇත්ත දැක්කට පස්සේ. ධර්මය අවබෝධ කරනවා කියලා කියන්නේ, බුද්ධ ශාසනය පරිපූර්ණ වෙනවා කියලා කියන්නේ රැවටිල්ලෙන් මිදීම. රැවටිල්ලෙන් මිදීම, මුලාවෙන් මිදීම. 아무තු දෙයක් නැහැ. 아무තු වචන නැහැ ඒකට. රැවටිල්ලෙන් මිදෙන්න විතරයි තියෙන්නේ. මුලාවෙන් මිදෙන්න විතරයි තියෙන්නේ. මුලාවෙන් නිදහස් වෙන්න විතරයි තියෙන්නේ. මුලාවෙන් නිදහස් වුණාට පස්සේ නිවැරදි තැනට එනවා. රැවටිල්ලෙන් නිදහස් වුණාට පස්සේ මෙච්චර කලක් රවට්ට හිටපු කෙනෙක් හිටියා.
රවට්ට හිටපු කෙනා රවටන කෙනෙක් කියලා දැනගත්තා. එයාගෙන් අයින් වුණා. දැන් ඔබ රැවටෙන්නේ නැහැ එතනින් එහාට. පාරක ගියා, වැරදි පාරක ගියේ. පාර වැරදි කියලා දාගත්තා. හරි පාර දැනගත්තා. හරි පාරට ගියාට පස්සේ දැන් ඔබ වැරදි පාරක යන්නේ නැහැ. අන්න ඒ වගේ එකක්. ලෝකය කියලා කියන්නේ දුක් සහිත දෙයක්. ඒ ලෝකය දුකක් උනේ කොහොමද? මේ අනිච්ච ස්වභාවය නිසා. ඒ අනිච්ච ස්වභාවය ඇති උනේ කොහොමද? මේ හේතුන්ගෙන් සැකසිච්ච යමකින් තමයි මේ ලෝකේ නැමැති ඵලය සැකසුනේ. හේතු නිරුද්ධ වෙනකොට මේ ඵලයත් නිරුද්ධ වෙනවා. ඒ නිසා ඒක අනිත්‍යයි. මේ උදයව්‍ය ස්වභාවයකින් යුක්තයි. ඒ නිසා එහෙම ස්වභාවයකින් සැකසිච්ච මේ ලෝකයට එහෙම නැත්නම් මේ සියලු සංස්කාර ධර්මයන් වල ස්වභාවය නිසා හැබෑවටම දුකක්මයි සකස් වෙන්නේ. ඒ දුකක් සකස් වෙන අபிසංකාර කිරීම නතර කරනවා ඊට පස්සේ. එතනින් එයා ප්‍රිය මధుර දේවල් එක්ක බැඳෙන එක නතර කරනවා. අප්‍රිය මధుර දේවල් එක්ක ගැටෙන එක නතර කරනවා. නතර කරන්නේ ඇලෙන්න දෙයක් ගැටෙන දෙයක් නැහැ. ඇලිලා ගැටිලා හදන ස්වභාවය තුල ලෝකයේ තුල ඒ දුකේ කොච්චර ඇලි ඇලි ගැටි ගැටි ලෝකේ වෙනස් කර කර ලෝකය එක එක විදියට හද එක එක ක්‍රමයට මේ ලෝකේ වෙනස් කරලා බැලුවට එහෙම කොච්චර වෙනස් කළත් මේක ඇතුලෙන් සැපයක් හොයන්න බැරි බව එයාට තේරෙනවා. දැන් සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් මේ හිතේ වේගයත් එක්ක මේ උපාදාන ස්කන්ධයන්ගේ සකස් වීමේ වේගයත් එක්ක මේක කොහොමද අල්ලන්නේ කියලා. දැන් ලහු පරිවත්තං චිත්තං බුදු කෙනෙකුටවත් මේ හිතේ වේගයට උපමා තිබුණේ නැහැ. සමහරට උදාහරණයක් විදියට ද්වේෂසිතක් හටගත්තාම ඇත්තරම මේ හටගන්න වෙලාවේ ද්වේෂසිත හට අරගෙන ඉවරයි. ඔබ අඳුන ගන්නකොට. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ ද්වේෂසිතක් චිත්තානුපස්සනයේ ද්වේෂසිතක් හටගත්ත දේශසිතක් බව හඳුන ගන්න. එතකොට ඒක හඳුනගන්නේ හටගත්ත දේශසිත. දේශසිතක් හටගත්ත නිසානේ ඒක දේශසිතක් බව හඳුන ගන්න වෙන්නේ. මොකද මේ හිතේ වේගයත් එක්ක හිතින්ම අල්ලන මේක ඔබට මේ වේගයේ තරමට සැකසෙන මොහොතේදී අල්ලන්න තරම් ඒ තරමට යන්න ඔබට ගොඩාක් ඉස්සරහට යන්න වෙනවා. මූලික මට්ටමේදී මේක මේ මට්ටමින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට ඒක නිසා ඒ ආකාරයෙන් මේක ක්‍රියාත්මක වීගෙන ඔබ දැනගන්නවා මේ විදියට මේ හටගත්ත ද්වේෂසිතක් හටගත්ත නැත්නම් රාගසිතක් හටගත්ත ඒ හටගත්ත සිත ඒ රාගසිත ද්වේෂසිත තුල දිගින් දිගට ක්‍රියාත්මක වෙමින් ඒක පවත්වන්නට යන්නේ නැතුව එතන නිරුද්ධ කරන්න බෑ මේක. නිරුද්ධ කරන්න 아무තු දෙයක් නැහැ. පස්සේ නිරෝධ කරන්න දෙයක් නැහැ. පස්සේ කොහොමත් නිරුද්ධ වෙනවා. එතකොට මේ ඔස්සේ සමහර කෙනෙක් මේක කරන්න ගියාම දැන් ඔන්න ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ඇසට පෙනෙන විඥානය අනිත්‍යයි විදියට විදර්ශනා කරනවා කියලා එකක් කරනවා. එතකොට එයා එතන අනිත් පැත්තෙන් එයා විදර්ශනා කරන මේ මගේ ඇස තමයි අනිත්‍ය. ඒ හැට පෙනුනේ අරයාගේ රූපේ ඒකත් අනිත්‍යයි. එතකොට ඒ හැදිච්ච විඥාණය මා තුල තිබ්බේ ඒකත් අනිත්‍යයි කියේ. ඔහොම නැති සක්කාය දිට්ඨියක් හදන එකට මේගොල්ලෝ විදර්ශනාව කියලා කියනවා. ඒතර එහෙම විදර්ශනාවක් කියලා එකක් නැහැ. හැබැයි එහෙම මේක මේ මගේ අනුන්ගේ කියලා අදහසක් කියලා ගන්න නැතුව සද්ධර්ම ශ්‍රවණයෙන් ඇති කරගත්ත අවබෝධයක් තුළ ඉඳගෙන ඇස කියන ආයතනයක් විදියට අරගෙන කන කියන ආයතනයක් විදියට අරගෙන නැත්නම් රූප ශබ්ද කියන අරමුණු විදියට පමණක් අරගෙන ඒ ඔස්සේ සැකසෙන විඥාණය නැමැති හේතුඵල සම්බන්ධතාවයක් විදියට අරගෙන ඒ ඔස්සේ සැකසෙන පස්සයක් විදියට අරගෙන එහෙම අනිත්‍යයි දුකයි අනත්තයි කියලා යම් කාලයක් මානසිකාරය කළාට වරදක් නැහැ. ඒක හොඳයි මෙතෙන්ට එන්න පුහුණුවක් විදියට. ඒ තුල පුජ්‍යල සංඥාවන් දාගන්න බෑ. එහෙම නොදන ආයතන ටිකක් විඥානයක් පස්සයක් විදියට විතරක් අරගෙන ඒ අනිත්‍යයි දුකයි විදියට එහි හැබෑ අනිත්‍ය ස්වභාවය තමන් කලින් අහලා තියෙන විදියට දකිනවා.
ආයතන සකස් වෙන්නේ කොහොමද? හේතු නිසා. හේතු සකස් වෙනකොට ආයතන සකස් වෙනවා. හේතු නිරෝධයෙන් ආයතන නිරෝධ වෙනවා. ඊළඟට විඥාණයත් එහෙමයි, පස්සයත් එහෙමයි. ඒ වායේ අනිත්‍ය ස්වභාවය තමන් අහලා තියෙන නිසා ඒ අහපු විදිහට ඊට අනුසාරයෙන් එහි අනිත්‍යතාවය දකිමින් ඉන්නවා. ඉන්න අනතුරුව මේ විදිහට මේ දිගට එක විදර්ශනා කරන්නේ සබ්බ සංකාර අනිච්ච බවම ඊට පස්සේ ඔන්න හැම මොහොතකම සෑම ක්ෂණයකම ක්ෂණයක් ගානේ සබ්බ සංකාරයන්ගේ අනිච්චභාවය එයා මෙනෙහි කරනවා. සබ්බ සංකාරයෙන් සංකාර සකස් වෙන මොහොතක් ගානේ මේ අනිච්චභාවය මෙනෙහි කරනවා. එතකොට මෙයා දැන් අර එක මෙනෙහි කරන්න යන්නේ. ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, රූප අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, විඥානය අනිත්‍යයි, පස්සේ අනිත්‍යයි. ඒව කරන්නේ මේ ඔක්කොම අනිත්‍ය බව දැන් එයා එක දර්ශනයක් විදිහට දන්නවා. ඒ ඔක්කොගේම තියෙන අනිත්‍යභාවය එයා දන්නවා. ඒ අනිත්‍ය උනේ කොහොමද කියලා දන්නවා. ඒ දන්න සියල්ල තුල ඉඳගෙන ඒ දැනුවත්භාවය අවබෝධය තුල ඉඳගෙන ඔන්න දැන් ලෝකයේ සැකසෙන තරම ස්කන්ධයන් සැකසෙන තනම මේ සංකාර සැකසෙන තැනම එතන මෙයා අනිත්‍යයි කියලා දකිනවා. මෙතන මේ අනිත්‍යයි කියලා දකින තැනම එයා දැන් දන්නේ මේ අනිත්‍යභාවය සැකසුනේ මේ ආධ්‍යාත්මික ආයතන ටිකක් බාහිර ආයතනයත් එක්ක හමුවීම තුළ විඥාණය සැකසීම තුළ පස්සේ සිදුවීම තුළ මේ අනිත්‍ය වූ ධර්මයන්ගෙන් සැකසිච්ච ආයතන වලින්ම ඇතිවිච්ච මුණගැහීමක් අනිත්‍ය වූ මුණගැහීමක් තුළ ඒ අනිත්‍යෙම මේ ස්කන්ධ අනිත්‍ය වූ ස්කන්ධ සැකසුණා. එතකොට අනිත්‍ය වූ ස්කන්ධයන් සැකසෙන්න හේතුණේම අනිත්‍ය වූ ධර්මයන්. මේ අනිත්‍යයි කියන්නේ කැඩෙනවා, බිඳෙනවා, වෙනස් වෙනවා කියන එක නෙමෙයි. මෙතන මේ හේතුඵල විදියට ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙන ප්‍රත්‍ය නිරෝධයෙන් හේතුන්ගෙන් සකස් වෙන හේතු නිරෝධයෙන්ගෙන් නිරුද්ධ වෙනවා කියන එක මේ ඵල ධර්මය. ඒ නිසා මේ ස්වභාවය මෙහෙම තේරුම් අරගෙන දිගට මේ යථා ස්වභාවය එයා අවබෝධ කරගන්නවා. මෙහෙම අවබෝධ කරන්ට ඔබට මං එක එක්කෙනාගේ ප්‍රඥාවේ හැටියට මේක තේරුම් ගන්න උදාහරණ තුනක් කියන්නම්. එකක් තමයි මේක බලන්න ඔබ හැම කෙනෙකුටම තේරෙනනේ හීනයක්. මේ හීනය කියන්නේ බොරුවක් කියලා ඔබ දන්නවනේ. ඇත්තටම හීනය කියන්නේ බොරුවක්. හැබැයි ඒ බොරුව හීනය තුල ඉන්නකම් අපිට ඇත්තක්. හීනය තුල ඉන්නකම් අපිට ඇත්තක්. හීනය තුල ඉන්නකම් ඒ බොරුව ඇත්තක් කියලා හිතාගෙන අපි දාඩිය දානවා, බයෙන් කෑ ගහනවා, ඇඳට ගහනවා, බිත්ති වලට ගහනවා, අතපය විසි කර කවුරු හරි අපිටම ගහන්න එනවා හීනෙන් පේනවා, මරන්න එනවා හීනෙන් පේනවා. ඒ වෙලාවට බය වෙලා දඟලන විදිය. හැබැයි හීනෙන් අවදි වුණාට පස්සේ බොරුවක් හීනයක් බවට දැනගත්තට පස්සේ අර බය සියල්ල නැහැ. දුක් සියල්ල නැහැ. එතනින්ම ඉවර වෙලා. ඒ නිසා හැබෑවටම මේ ජීවිතය හරියට හීනයක් වගේ ඒ හීනයක තිබුණ ක්‍රියාකාරීත්වයක් වෙන්නේ අපිට ඇත්තටම මේ තුල මේ සිද්ධ වෙන දේ හරියටම මේ මුලාවක් තුල ඉඳගෙන අර හීනය ඇතුලේ මම හිටියා ඒ හිටපු මට ගහන්න එනවා ඒ ගහන්න නිසා මරණ බයට ඇඬුවා කෑ ගැහුවා වගේ ඇත්තටම මේ ජීවිතය ඇතුලේ අපිට මම සැකස් වෙන මේ සංකාර ස්වභාවයට ස්කන්ධ ස්වභාවයකට මම දාගත්ත නිසා ඒ ස්වභාවයට මම දාගෙන මා තුලට ඒ ස්වභාවය දාගෙන ඒ තුල හදාගත්ත මම දකින්නකම් බය දුක ශෝකය සංකාමයේ සියල්ලම තියෙනවා. ඊට වඩා ටිකක් තේරෙන කෙනෙකුට තව උදාහරණයක් මේක චිත්‍රපටියක් වගේ. චිත්‍රපටියේ ටෙලි නාට්‍යයේ ඉන්න නළුවෝ නිලියෝ ඇත්තය නෙමෙයි. ඒගොල්ලෝ දුෂ්ටයා වීරයාට ගහනකොට සමහර අය අඬනවා දුකටපත් වෙනවා. වීරයා දුෂ්ටයාට ගහනකොට සතුටටපත් වෙනවා. හැබැයි ඒ සියල්ල තුල යම් පිරිසකගේ නිර්මාණාත්මක මැදිහත් වීමත් තුල ක්‍රියාත්මක වෙන්නේ. නමුත් සමහර අය මේක බල අඬනවා. සමහර අය දත් මිටි කනවා. නමුත් මේ බොරුවක් බවට එකපාරට සිනමා ශාලාවෙන් එළියට ආවට පස්සේ මේ චිත්‍රපටියක්නේ ඒක දිහා බලලන්නේ අපි මේ ඇඬුවේ බොරුවට මෙතන ඇත්තටම මේ නළුව ටිකක් රඟපානවන කියලා හිතුවට පස්සේ ඒකේ වීරයා මගේ වීරයා කරගත්තාම ජීවිතය ඇතුලේ තමන්ගේ කෙනෙක් හදාගත්තාම ඉන්න තමන් හදාගත්තට පස්සේ ඒ දුක ඇති වෙන්නේ. හැබැයිවටම මෙතන වර්ණාවල ටිකක් තරංග ටිකක් තුල ක්‍රියාත්මක වෙන ස්වභාවයක් කියලා දැනගත්තාම ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඊටත් වඩා
තරුණ වයසේ ඉන්න තාක්ෂණයේ විද්‍යාව දන්න අයටත් මම තව උදාහරණයක් කියන්නම්. ඒ තමයි මේක හරියට රොබෝ කෙනෙක් වගේ. රොබෝ කෙනෙකුට දත්ත ටිකක් කවලා ඩේටාබේස් එකක් හදලා ඩේටා ටිකෙන් චිප් එකක් හදලා චිප් එක රොබෝට ඇතුළත් කළා. දැන් ඒ චිප් එකට අනුව දැන් ඔන්න ඔබ ඉන්නවා මම ඉන්නවා මගේ ලෝකය මගේ දේවල් මගේ සහෝදරයෝ මට තමයි කතා කරන්නේ මට තමයි කියන්නේ මට තමයි ගහන්නේ මට තමයි බනින්නේ. ඔය විදිහට දැන් හදාගත්ත ලෝකය ඇතුලේ අර චිප් එකට අනුව දැන් රොබෝ ක්‍රියාත්මක වෙනවා. සතුට ඇති වෙනවා දුක ඇති වෙනවා සියල්ල චිප් එකට අනුව ඇති වෙනවා. අපි මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ස්වභාවයක් ඇතුළට නිට්ටයයි සුඛයි ආත්මයි කියලා මම නොවන මාට මාව ආරෝපණය කරගෙන ස්කන්ධ ස්වභාවයකට මාව ආරෝපණය කරගෙන ඔන්න දැන් ස්කන්ධ ස්වභාවයකට මාව ආරෝපණය කළා චිප් එකක් කරා. ඒ චිප් එකට දැන් මම ඉන්නවා මං ඉස්සරහට කට්ටිය යනවා. ඒ නිසා රොබොට් දැන් ක්‍රියාත්මක වෙනවා ඉස්සරහට එන අයගෙන් වළකින්න ඕනේ නැත්නම් ඒ අය පිළිගන්න ඕනේ. අර දත්ත වලට ඩේටා වලට අනුව ක්‍රියාත්මක වෙනවා. අපිත් මේ ඩේටා වලට අනුව ක්‍රියාත්මක වෙනවා. හදාගත්ත ඩේටා ටික අபிසංකාර කරගත්ත ඩේටා ටිකට අනුව දැන් මේ ක්‍රියාත්මක වෙනවා. ස්කන්ධ ස්වභාවයට චිප් එකක් දැම්ම දැන් මම මගේ කියලා මේ ඇති කරගත්ත මම මගේ ආත්මය කියලා තණ්හාමාන දෘෂ්ටි වලින් යුක්තව ඇති කරගත්ත ස්වභාවය ඇතුළේ දැන් ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රියාත්මකයේදී සතුටු වෙනවා දුක් වෙනවා ලාභ යස නින්දා ප්‍රශංසා ස්තරාදී කැමැති දේට අනුව සතුටු වෙනවා අකමැති දේට අනුව දුක් වෙනවා. ඔන්න ප්‍රඥාවන්ත කෙනෙක් ඇවිල්ලා මේ චිප් එක ගලවලා අයින් කරනවා. දැන් රොබෝ විතරයි. සබාදහම විතරයි. දැන් එතන මමත් නැහැ. මගේ දේවලුත් නැහැ. ඒ නිසා දැන් කිසිම දුකකුත් නැහැ. යකඩ ගොඩක් විතරයි. සබාදහමක් විතරයි. එන කිසිවක් නැහැ. දැන් ඉතින් යකඩට ගැහුවත් අවුලක් නැහැ. කුඩු කලත් අවුලක් නැහැ. උණු කලත් අවුලක් නැහැ. පිච්චුවක් අවුලක් නැහැ. හැබැයි චිප් එක තියනකන් කවලා තියෙන දත් වලට අනුව ගැහුවාම රිදෙන බව ඩේටා වල තිබ්බනම් රොබෝට රිදෙන බව රොබෝ කල්පනා කරනවා. මෙන්න මේ ලෝකයක්. ඒ නිසා මම මේ පුංචිම කෙනෙකුට තේරෙන්න පොඩි දරුවෙකුට තේරෙන්න හීනේ උපමාව කිව්වේ. ඒ වගේම වැඩිහිටියයට තේරෙන්න චිත්‍රපටියේ උපමාව කිව්වේ. තරුණ දරුවන්ට තේරෙන්න තමයි මේ රොබෝගේ උපමාව කිව්වේ. ඒ නිසා මේ කුමන ආකාරයකට හරි තේරුම් අරගෙන මේ ලෝකය මායාවක්, මේ ලෝකය මිරිඟුවක්, මේක මේ මවාගත් එකක්, මේක මේ රැවටිච්ච එකක්, මේක ඇතුලේ සැකසෙන නිරුද්ධ වෙන ස්වභාවයේ අනිච්ච ස්වභාවය නොදැන ඒ ස්වභාවයට මුලා වෙලා රැවටිලා එය තමන්ගේ වසඟේ තියාගන්න පුළුවන් කියලා හිතාගෙන නිත්‍ය වූ එකක් ස්ථිර වූ එකක් සැපසහගත එකක් කියලා හිතාගෙන එය පවත්වන්න හදන ස්වභාවයෙන් නිදහස් වෙන්න නම් මේකේ ඇත්ත දකින්න වෙනවා. මේක කොහොම එකක්ද දකින්න වෙනවා. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ඇත්තටම මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ හේතුඵල සම්බන්ධයක් විතරයි. ප්‍රත්‍යයෙන් ගොඩනැගිච්ච වූ ඵලයක් විතරයි. ප්‍රත්‍ය නැති තැන ඵලය නැහැ. ප්‍රත්‍ය නැති තැන ඵලය නැහැ. ප්‍රත්‍ය නැති තැන ඵලය නැහැ. ප්‍රත්‍ය නැත්තම් ඵලයක් නැත්තම් ප්‍රශ්නෙකුත් නැහැ. ප්‍රත්‍ය හේතු නිරෝධයෙන් ඵල නිරෝධ වෙන සිද්ධ මේ පටිච්ච සමුප්පාද න්‍යාය අවබෝධයෙන් සසර දුකින් නිරුද්ධ වෙලා සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඒ විසුද්ධි මාර්ගය ඒ නිවන් මාර්ගය ඇති කරගන්නට ඒ තුලම ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ආදී විදිහට ඒ සතර සතිපට්ඨානයේ ඔස්සේ ඒ විසුද්ධිය ලබා ගන්න මේ ක්‍රමයටත් පුළුවන්. එහෙම දක්ෂ නැති කෙනෙක් ක්‍රමානුකූලව වඩන සතර සතිපට්ඨානයක් උනත් එය බොහෝ දිගට නොගොස් ඔබ වහවහ එය පූර්ණ කරගන්න වීරවන්ත වෙන්න කියන කාරණාව සිහිපත් කරමින් අදටත් මේ සත්පුරුෂ ඇසුර මේ ආකාරයෙන් නිමාවටපත් කරනවා. පින්වත් ඔබ හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. සදැහැති පින්නතුනි, අද දවසේ ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන මේ උතුම් සිරිසදහම් දේශනාව සඳහා දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ අභාව
කන්දනාරච්චිගේ තිලකා වික්‍රමසිංහ මෑණියන් එම සුජීවත්ව සිටියේදී සිදු කර ගැනීමට නොහැකි වූ බැවින් එතුමිය දැනට ජීවත්ව නොසිටියද එතුමියගේ බලාපොරොත්තු අයුරින් මිටි කිරීම සඳහා මෙම ධර්ම දානමය පින්කම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ එතුමියගේ දියණිය වන විදුමිනී වික්‍රමසිංහ මහත්මිය. බෑණනුවන් වන මහේෂ් ගුණසිංහ මහත්මයා, පුතණුවන් වන දමිත වික්‍රමසිංහ මහත්මයා සහ ලේලිය වන වත්සලා නදීශානි මහත්මිය විසින් මේ විදිහට මේ සදැහැති පින්නතුන් මේ ආකාරයෙන් තමන්ගේ සෙනෙහබර මෑණියන් තිලකා වික්‍රමසිංහ මෑණියන් ජීවත්ව සිටියේදී ඇති කරගත් පින්වන්ත බලාපොරොත්තුවක් මස්තකාත් ප්‍රාප්ත කර දීම වශයෙන් දරුවන් එකතු වෙලා මේ ආකාරයෙන් බොහොම වටිනා පින්කමක් සිද්ධ කරන්නට කටයුතු කරනවා. මේ විදිහට මේ සිදු කළ පින්කම මේ ආකාරයෙන් සිද්ධ කරන්නට මේ පින්නතුන් කටයුතු කරන්නේ විශේෂයෙන් විදුමිනී වික්‍රමසිංහ මහත්මිය, මහේෂ් රණසිංහ ගුණසිංහ මහත්මයා, දමිත වික්‍රමසිංහ මහත්මයා සහ වත්සලා නදීශානි මහත්මිය කියන මේ පින්නතුන් විසින්. ඒ නිසා ඒ පින්වත් සියලු දෙනාම ඇතුළුව ඒ ඇත්තන් අරමුණක් කරගන්නවා නොම්බර 26න් 2 යන මායා මාවත පතිරගොඩ මහරගම පදිංචිව සිටි රත්නපුර කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සේවය කළ තිලකා වික්‍රමසිංහ ආදරණීය මෑණියන් 2021 ජූලි මාස 12 වන දින හදිසිය අභාව ප්‍රාප්ත වී සැප්තැම්බර් මාස 12 වන දිනට තෙමසක් පිරීම නිමිත්තෙන් මෙම උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන්නට කල්පනා කරනවා. එතුමිය මෙම උතුම් ධර්ම දානමය ජනිත වන්නා කුසල කර්මයෙන් ප්‍රාර්ථනා කළ පරිදි සසර දුක් කෙලවර කර ගනීවා කියන බලාපොරොත්තුවත් ඒ වගේම වසර 21කට පෙර අභාව ප්‍රාප්ත වූ වික්‍රමසිංහ රාජපක්ෂ කරුණාවාසල දුක්ගන්නා වලව්වේ සෝමරත්න වික්‍රමසිංහ පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන්ටත් ඒ වගේම 2021 ජූලි මාස 16 වන දින අභාව ප්‍රාප්ත වූ කන්දනාරච්චිගේ කරුණා කන්දනාරච්චි පොඩි අම්මාටත් පවුලේ පින් බලාපොරොත්තුවෙන් මිය පරලෝකීය සියලු සහලේ ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරන්නට කැමැත්තේ. ඒ නිසා අද දවසේ ලෝකයේ සියලු දෙව් මිනිසුන්ට ඒ ලෝකයෙන් එතර වෙන්නට නිවනින් සැනසෙන්නට දහම් රස බෙදමින් අපූර්වම ධර්ම දානමය පින්කමක් සිද්ධ කළ මේ පින්වත් පවුලේ සියලු දෙනාටමත් විදුමිනී වික්‍රමසිංහ මහත්මයා ඇතුළු පවුලේ සියලුම බෑණනුවන් දරුමුණුපුරන් ඇතුළු ඒ හැම දෙනාටම මේ සියලු පින් එකසේ හේතු වාසනා වේවා. ඒ වගේම දායකත්වයේ දරු පවුලේ සියලු දෙනාට දරුවන්ට ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ පිණිස හේතු වාසනා වේවා. දලදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් ජයශ්‍රී මා බෝ සමිඳුන්ගේ ආශිර්වාදයෙන් ඔබ හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ප්‍රඥා ලෝකයේ පහළ වේවා. මේ උතුම් සද්ධර්ම දානමය පින්කමේ බලයෙන් ඔබ හැම දෙනාටම නිවනින් සැනසෙන්නම මේ උතුම් දානමය ධර්ම දානමය පින්කම දාන පාරමිතාවක් බවට පත් වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු කියලා පින් අනුමෝදන් වන්න. ඒ වගේම පින් නැති ඔබ බලාපොරොත්තු වන ඔබේ නමින් මිය පරලොව ගිය ඒ තිලකා වික්‍රමසිංහ සෙනෙහබර මෑණියන්, ඒ වගේම ඒ නමින් මිය පරලොව ගිය අනිකුත් සියලුම දෙනා වික්‍රමසිංහ මෑණියන් ප්‍රමුඛව අනිකුත් සියලුම දෙනාටත් වික්‍රමසිංහ රාජපක්ෂ කරුණාවාසල දුක්ගන්නා වලව්වේ පදිංචි සෝමරත්න වික්‍රමසිංහ මහත්මයා ඇතුළු ඒ අනිකුත් සියලුම දෙනාට, ඒ වගේම කරුණා කන්දනාරච්චි පොඩි අම්මා ඇතුළු සහලේ පරම්පරාගතව මිය පරලොව ගිය සියලු සහලේ ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. සසරගත වැරද්දකින් දුකටපත් වෙලා ඉන්නවනම් ඒ දුකින් අත් මිදේවා, උතුම් වූ නිවනින් සැනසේවා කියන ඇඟීමෙන් ඥාතීන්ට පින්දීමක් වශයෙන් සාදුනාදයක් පවත්වන්න. සියලු සම්දිටු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා, නිවනින් සැනසේවා කියන හැඟීමෙන් දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු.
ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. දස බල බුදුන් නම් සෙල් මුදුනතින් මතු නිවන් නම් මහා සමුදුර කෙළවර කොටති දසතින් අරියටඟි මග සිහිලින් සිහිල් වූ නිති සුවදෙන ජිනවදන් ගඟ බෝකල් ගලාවාසව් සතන් සනහා සාදු සාදු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. දේශක්ඛයෝ නිබ්බානං. මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට උතුම් ධර්ම දානය සිදු කිරීම සඳහා අභාප්‍රාප්ත කන්දනාරච්චිගේ තිලකා වික්‍රමසිංහ මෑණියන් සුජීවත්ව සිටියේදී බලාපොරොත්තු වූ අතර ඒ සුජීවත්ව සිටියේදී සිදු කර ගැනීම නොහැකි වූ බැවින් එතුමිය දැනට ජීවත්ව නොසිටියද එතුමියගේ බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටු කිරීමට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සඳහා සැදැහැති දායකත්වය දරනු ලබන්නේ එතුමියගේ දියණිය වන විදුමිනි වික්‍රමසිංහ මහත්මිය, බෑණනුවන් වන මහේෂ් ගුණසිංහ මහතා, පුතුණුවන් වන දමිත වික්‍රමසිංහ මහතා සහ ලේලිය වන වස්සලා නදීශානි මහත්මිය දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දාණයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය අංක 26 මායා මාවත පතරගොඩ මහරගම පදිංචිව සිටි රත්නපුර කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ඉස්රාමික කඳන ආරච්චිගේ තිලකා වික්‍රමසිංහ ආදරණීය මෑණියන් 2021 ජූලි මාස 12 වන දින හදිසි අභාප්‍රාප්ත වී සැප්තැම්බර් මාස 12 වන දිනට දෙමසක් සපිරීම නිමිත්තේ මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය සිදු කරන ලබන අතර එතුමියට මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ කුසල කර්මයෙන් ඇය ප්‍රාර්ථනා කළ පරිදි සසර ඉතා කෙටි කලකදී අවසන් වී නිවන් අවබෝධ කර ගැනීම පිණිසම හේතු වේවා. මීට වසර 21කට පෙර අභාප්‍රාප්ත වූ වික්‍රමසිංහ රාජපක්ෂ කරුණාවාසල දුක්ගන්නා වලව්වේ සෝමරත්න වික්‍රමසිංහ පියාණන්ට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වී කෙටි කාලයකදී සසර ගමන නිමා කර නිවන් අවබෝධය ලැබීම පිණිසම හේතු වාසනා වේවා. 2021 ජූලි මාස 16 වන දින අභාප්‍රාප්ත වූ කඳන ආරච්චිගේ කරුණා කඳන ආරච්චි පොඩි අම්මාටත් පවුලේ පින් බලාපොරොත්තුවේ සිටින සීල ඥාති මිත්‍රාදීන්ටත් මේ පුණ්‍ය කුසල අනුමෝදන් වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් නිර්වාණ අවබෝධය ලැබීම පිණිස මේ පුණ්‍ය කුසල අනුමෝදන් වේවා. දායකත්ව දරූ සියලු දෙනාටත් පවුලේ දූ දරුවන්ටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය හා ධම්ම අවබෝධය පිණිස මේ මහා පුණ්‍ය කුසල හේතු වේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියන ආශිර්වාද කරනවා.